අපි කරුණා කළා අදට નિયમિત දේශනය කතාවත්තු ප්‍රකරණය අපි ආරම්භ කරමු. මුලින්ම ගාථා සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්ත මණි ගම්බීර මනන්ත නාය මණ්ඩිතං පට්ඨාන සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස දේනා නිකමින්සු සුභාජබ්බන්න රංසියා නීලපීතා රත්සේතා මංජටාත ප්‍රහස්සරා තන් ලෝකනාත්තං සුගතං ධම්මංච ජිනතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. තෙරුවන් සරණෙන් අපිට අද දේශනාව අපි ආරම්භ කරමු. කතාවත්තු ප්‍රකරණේ කාංකා කතා අපි අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණින් 474 475 අපි ගිය සතියේ නතර කර තැන 17 වෙනි ඡේදයේ පටන් ගත්තා. රහත් හට සැක ඇද්ද? අත්ති අරහතෝ කාංකාති. එතකොට පරවාදීන් උත්තර දෙනවා ඔව් එසේය කියලා 474ට එනවා. ඒකේ දිගුව සකවාදී අනුയോഗයකට නනු උත්තම් භගවතා සබ්බේ භික්ඛවේ අනිපිචානං අපරිචානං අවිරාජයං අපච්ඡයං අබොබ්බෝ දුක්ඛක්ඛාය ඉදං කෝ මේ ඉතිසලා තිබුණු ඡේදයමයි ඉදං කෝ භික්ඛවේ අභිචානං පරිජානං විරාජයං පජහයං බබ්බෝ දුක්ඛාය යාති අත්තෝව සුත්තන්තාති. මේ විස්තර කරනවා මෙතන ගිය සතියේ මම විස්තර කරා. ඒකේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩයේ තියෙන කොටසක් මේ විස්තර කරන්නේ. එතකොට ඒකේ කියනවා භගවතුන් වහන්සේ විසින් වදාරන ලද මහණෙනි හැම සකසා අභිඥා වශයෙන් නොදන්නේ පරිඥා වශයෙන් නොදන්නේ විරාග වශයෙන් නොහරන්නේ ප්‍රහාණ වශයෙන් නොහරන්නේ දුක්ඛයට අභව්‍ය වේ. මහණෙනි මේ හැම අභිඥාන වශයෙන් දන්නේ පරිඥාන වශයෙන් දන්නේ විරාග වශයෙන් හරන්නේ ප්‍රහාණ වශයෙන් හරන්නේ දුක්ඛයට භව්‍ය වෙති වදාළ සුත්‍රයක් ඇත්තේම නෝ. මෙතන විස්තර කරන්න කරුණා කළා. එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේය. පරවාදීන් උත්තර දෙනවා එසේය කියලා විස්තර කරනවා ආමන්තා. ඊට පස්සේ සකවාදී අනුග ඒ කරුණෙන් රහතට සැක ඇති නොකිය යුතුය. තේනෙහි න වත්තබ්බං. එසේ නොකිය යුතුය න වත්තබ්බං. අරහතෝ කාංකාති. මේ තීරණය අවසන් කරනවා. විස්තර කරන්න ඔය විස්තර කරේ සහවස්ස දස්සන සම්පදායත සුධම්මා චහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡ චංච සීලබ්බතං වාපි යදච්ච කිංචි චතුහපා හේහි ච පමු තථාහිතානානි අබ්බෝ රතන සූත්‍ර දේශනාවට සම්බන්ධ කරලයි ඒ කොටස විස්තර කෙරෙන්නේ. එතකොට පැහැදිලි කරගන්න සෝවාන් මගින් දුරු වෙනවා කියනකොට එතකොට මේ සැකයක් ඇත්තේ නැහැ විචිකිච්ඡාවක් ඇත්තේ නැහැ කියලා කියන්නේ. එහෙනම් ඒ කරුණෙන් රහතට සැක ඇති නොකිය යුතුමය කියලා අනුയോഗය විස්තර කරනවා. එතකොට 18 වෙනි ඡේදයට යනවා අත්ති අරහතෝ කාංකාති. නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරනවා අත්ති රහතට සැක ඇද්ද? එතකොට පරවාදීන් උත්තර දෙනවා ආමන්තා ඔව්. ඊට පස්සේ විස්තර කරනවා සහවස්ස දස්සන සම්පාදාය ඒ කියපු ගාතාවම නැවතම කියනවා. එතකොට මේ විස්තර කරන්නේ රතන සූත්‍ර දේශනාව රතන සූත්‍ර දේශනාවේ කොටස. එතකොට පැහැදිලි වෙන්න ඕන ඒක දැන් විස්තර වුණා. එතකොට පරවාදීන් උත්තර දෙනවා ආමන්තා.
මේ විදිහේ දේශනාවක් තියෙනවා කියවම ආමන්තා කියලා. ආමන්තා කියවන තේනෙහි න වත්තබ්බං. එහෙමනම් නොකිය යුතුයි රහත් හට සැකයක් ඇත කියලා නොකිය යුතුයි කියලා විස්තර කරනවා. ඊළඟට කරුණා කළ 19 වෙනි ඡේදයට එන 19 වෙනි අත්‍ය රහතෝ කාංකාති නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරනවා ආමන්තා කියලා උත්තර දෙනවා. ඊට පස්සේ නනු උත්තම් භගවතා යස්මින් සමේ ආර්ය ශාවකානං විරජං වීත බලං ධම්මචක්කුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති නුපාදාය බික්කවේ ආර්ය ශාවකස්ස තේනි සංයෝජනාති පහි යනති සංයෝජන තුනක් ප්‍රහාණය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසි. එතකොට අත්තෝව සුත්තන්තාති මේ වගේ සූත්‍රයක් තියෙනෝ නේද කියලා අහනවා. එතකොට විස්තර කරනවා ඔව්. සකවාදීන් නැවතත් විස්තර කරනවා ඔව් කියලා. එතකොට තේනෙහි නවත්තා බොඩවතත් කියනවා අත්‍ය රහතෝ කාංකාති රහත් හට සැකයක් තියෙනවා කියලා කියන්න එපා කියලා කියනවා. මේ කොටස විස්තර වුණා දැනට. එතකොට 20 වෙනි ඡේදයට යනවා කරුණාවෙන් අත්‍ය රහතෝ කාංකාති නැවතත් ආමන්තා කියලා විස්තර කරනවා. 476 නනු උත්තම් භගවතා මේකේ ගාථා හතරක් නෙවෙයි ගාථා තියෙනවා 3යි 6ක්. ගාථා 6ක් තියෙනවා මේක විස්තර කරන්න. මේක නෝනලා කරුණා කළ සටහන් කරගන්න. මේක උදාන පාළියේ තියෙන්නේ. කුද්දක නිකායේ උදාන පාළියේ මේ ගාථා පෙළ බුදුහාමුදුරන්ගේ දේශනාව. එතකොට මේක සටහන් කරගන්න උදාන පාළියේ දේශනාව. එතකොට මේ විස්තර කරපු තැන විස්තර කරනවා. මේ උදාන පාළියේ විස්තර කරන කොටස්මයි ඒ ගාථා 6ම විස්තර කරන්නේ ඒ ආකාරයට. යතා භාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ඥායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කාංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මන්ති. යම් කාලයක කෙලස් තවන බැර ඇතිව ධානය කරනද බාහිත පාපී වූ රහත් අනුලෝම ප්‍රත්‍යාකාරෝ මෝපැකි දහම උපදිද්ද එකල ඔහුට හැම සැකයෝ පහවයේති. යම් හේකින් සහේතුක දුක්ඛ ස්කන්ධය දන්නේ වේද හේිනි. මේක විස්තර කරන්න කරුණා කළා. මේවත් දැනගන්න ඕන මේවත් තියෙන ආකාරය බුද්ධ ආදී අටතන කෙරෙහි සැක වශයෙන් විස්තර කරපු ආකාරය. ඊටගස්සේ දෙවෙනි ගාථාවේ ඒකමයි යථා භාවයේ පාතු භවಂತಿ ධම්මා මේ විස්තර කරනවා. යම් කාලයක කෙලෙස් අවන වැර ඇතිව ධානය කරන බාහිත පාහි වූ සීනාශ්‍රවයා හට එතනින් බෝධිපාක්ෂික ධර්මයේ උපදිද්ද එසඳ ඔහු හැම සැකයෝ නිරුද්ධ වෙති. යම් හේකින් අවිද්‍යාදී ධර්මයන් අනුත්තර නිරෝධ සංඛ්‍යාතු ෂය දන්නේ වේද එහෙනි. එතකොට සදා භාවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ඥායතෝ බක්මනස්ස අතස්ස කාංකා ජපයන්ති සබ්බා යතෝ khයං පච්චයානං අවේදීති. මේ විස්තර කරන ආකාරය. ඊට පස්සේ තුන්වෙනි ගාථාවත් ඒ ආකාරයෙන් යම් කාලයක කෙලෙස් අවන වැර ඇතිව ධානය කරන ලද්දේ කියලා එදවතත් කියනවා. ඊට පස්සේ හතරවෙනි ගාථාවේ තියෙන්නේ යා කාච කාංකා ඉදවා හුරංවා යා කාච කාංකා ස්වකීය ආත්ම භාවයේහිලා වශයෙන් දතියුතු පරා තම භාවයේහිලා දතියුතු හෝ ප්‍රත්‍යুৎপন্ন ආත්ම වාහි වැටෙන හෝ අතීත අනාගත භාවයේහි වැටෙන හෝ යම්කිසි විචිකිච්ඡා කෙනෙක් ඇද්ද කෙලෙස් සවන වැර ඇතිව බ්‍රහ්මචාර්ය පූර්ණ ධානය වූ ඒ හැම සැක දුරු කරත් කියලා කියනවා. ඊට පස්සේ ये कांका समतिख खंता कांका भूतेषु पाणेषु अहिंसा विषयं वित्तं तेषु दिन्नं महप्पलानि කියලා महप्पलाන්ති කියලා කියනවා. උපන් සැක ඇති ප්‍රාණීහු කෙරෙහි යම් කෙනෙක් සැක ඉක්ම ගියාහුද එහෙයින් සංසය සහිත සංසය කියන්නේ සැක රහිත වූවාහු සංසය රහිත වූවාහු කියන සැක නැති වූවාහු රාගාදීන්හා විසංයුක්ත වූවාහු එද්ද ඔවුන් විශේෂ
දුන් දය මහත් ඵලයි විස්තර කරනවා අවසාන ඡේදය කියන්නේ ඒතේසු දින්න ඒතාදීසි ධම්ම පකාසන්තේත න තත්ත කිං කාංක කෝචි ශාවකෝ කිත්තින් න ඕගං විචිකිච්චි චින්තං බුද්ධං නමස්සාමි ජින ජනින්දන්ති මේ විස්තර කරයින් පස්සේ ඒකට විස්තර කරනවා සකවාදීන් අතේව සුත්තන්තේ සකවාදීන් කියනවා ආමන්තා ඕ කියලා කියනවා ඊට පස්සේ කියනවා තේනේහි න වත්තබ්බෝ නවතත් අවසාන කරනවා රහත් හට කාංකා ඇතයි නොකිය යුතුයි කියලා විස්තර කරනවා කරුණා කළා ඒකත් පැහැදිලි කරගන්න හරි ඊළඟ ඡේදය 470 නවතත් එනවා පරවාදීන් දැන් ප්‍රශ්නය අහන්නේ නවත්තබ්බං අති අරහතෝ කාංකාති එහෙම අහුවෙන් පස්සේ මෙතන සකවාදීන් උත්තර දෙනවා ආමන්තා මොකද මේ අහන්නේ රහත්ට සැක ඇති නොකිය යුතු වේද සිංහල පැත්තේ මේකේ තියෙන්නේ එතකොට කියනවා සකවාදීන් උත්තර දෙනවා සකවාදීන් උත්තර දෙන්නේ ආමන්තා ඕ සකවාදීන් රහත්ට සැක නැත එතකොට නැවත විදුරසරක ඉත්ති පුරුෂණං නාම ගොත්තං කාංකේය ඔන්න විස්තර කරන ඉත්ති පුරුෂණං නාම ගොත්තං කාංකේය මග්ග මග්ගා කාංකේය මාර්ග වල නම් වලට කාංකේය තින්න මේ ගස්කොළන් ආදී වල නම් ගණන් වලට කාංකේය ඒ කියන්නේ සැක කරනවා කියලා කියනවා එතකොට එහෙමනම් ඔව් සකවාදීන් උත්තර දෙනවා ආමන්තා සකවාදීන් කියනවා එහෙම සැක තියෙනවා ඔව් ඊට පස්සේ අනුയോഗයට අපනාම කියනවා හංචය අරහතෝ ඉත්ති පුරුෂනා නාම ගොත්තං කාංකේය මග්ගා මග්ග කාංකේය තින්න කට්ට වනපතීනං නාමේ කාංකේය නං කියනවා තේන වතරේ වත්තබ්බෝ අත්ති අරහතෝ කාංකාති ඔන්න පරවාදීන් සනාත කරනවා එහෙමනම් රහත්ට සැක ඇති කිය යුතුයි කියලා මොකද හේතුව මේ ස්ත්‍රී පුරුෂයන්ගේ නම් ගම් දන්නේ නැතිකම පාරවල් වල නම් ගම් දන්නේ නැතිකම ගස්කොළන් වල නම් දන්නේ නැතිකම තියෙනවා නම් එහෙනම් විස්තර කරනවා එහෙමනම් කියනවා රහත් හට කාංකාව ඇත කියලා සැක ඇත කියලා පිළිගන්නේ කියලා කියනවා. එතකොට පැහැදිලි කරගන්න කරුණාකරලා 22 වෙනි ඡේදයේ එනවා අරහත් ඉති පුරුෂණ නාම ගෝත්තං කාංකේය. මග්ගා මග්ග කාංකේය. තින්න වන පත්තීනං නාමේ කාංකේය අති අරහතෝ කාංකේයති ආමන්තා. ඔව් මේම උත්තරේ දෙන්න පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. අති සෝත්පත් ඒ ප්‍රශ්නෙම වෙන පැත්තකට හරවනවා සෝතාපට්ටි පළංවා සකු르දාගාමි පළංවා අනාගාමි පළංවා අරහතෙන්වා කාංකාති එහෙනම් අහනවා රහත්හට සෝතාපට්ටි ඵලෙහි සකු르දාගාමි ඵලෙහි අනාගාමි ඵලෙහි අරහත්වේ සැක කරන්නේ වේද එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා කරුණා කරලා පැහැදිලි කරගන්න කාංකා කියන එක ඒ තව දුරටත් විස්තර කරලා අවසාන වෙනවා ඊට පස්සේ අපි ඊළඟ ඡේදයට ඊළඟ කතාවට පරිවිතරණ කතාව ඊළඟට එන්නේ පරිවිතරණ කතාවට අපි යන්න පරිවිතරණ කතා කියන්නේ මේක පැහැදිලි කරගන්න අඥාන කතාව හා සමානයි අඥාන කතාව වගේමයි පරිවිතරණ කතා ඒකටම සම්බන්ධයි එක අනිත් එක මේ අඥාන කතාවේ තිබුණු මාත්‍රිකා ඡේදයම මෙතෙන්ට ගත යුතුයි මෙතන මාත්‍රිකා ඡේදයක් නැහැ එහෙනම් කරුණා කරලා මාත්‍රිකා ඡේදය 447 තියෙන ඒ කොටස මෙතෙන්ට කරුණා කරලා සම්බන්ධ කරගන්න ඕන අඥාන කතාව. එතකොට ඒක දෙතෙන්ට පැහැදිලි කරගන්න ඕන. අනිත් එක සෝවාන් වෙනකොට පරතෝ ഘോഷය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. රහතුන්ටත් වෙන අයට විරුද්ධව වගේ විශ්වාස කරන්න අවශ්‍ය නැහැ.
ඒ පරතෝ ഘോഷය අපි ඉගෙනගෙන තියෙනවා සෝවාන් වෙනවා නම් පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරය දෙක අනිවාර්යයෙන්ම අවශ්‍යයි අවශ්‍ය ප්‍රත්‍ය දෙකක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා මීට ඉස්සෙල්ලා. එහෙමනම් පැහැදිලි කරගන්න මෙතන අත්ති අරහතෝ පරිවිතරණාත්ති කියලා කියනවා. රහත්තන්ට පරිවිතරණ පරබසින් දැක්මම ඇද්ද? පරබසින් දැක්මම. එතකොට පැහැදිලි කරගන්න මෙතන විස්තර කරනවා. විස්තර කරපුවාම පැහැදිලි කරගන්න අවශ්‍යයි. තව දුරට විස්තර කරන්න අවශ්‍ය වෙන ආකාරයක් පැහැදිලි කරනවා. අනුන්ගේ පිහිට. එතකොට දැන් මෙතන මේ මාත්‍රිකා පාඨයට පූර්ව ශෛලිය අන්දක අයගේ කතාව පැහැදිලි කරගන්න මේ විස්තර කරන ආකාරයම පළවෙනි ඡේදය අත්ති අරහතෝ පරිවිතරණාති. රහත් හට පරබසින් දැක්මම ඇද්ද? රහත් හට පරබසින් දැක්මම ඇද්ද? එතකොට පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. ඊට පස්සේ අරහා පරණේයෝ පරපත්තියෝ පරපච්චයෝ පරපටිබද්ද න ජානාති න පස්සති සමුල්හු අසම්පජානෝති. මෙන්න විස්තර කරන රහත් වනාහි පරණේය වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය දත යුතු වූයේ පරප්‍රත්‍ය අනුන් බස් පිහිට කොට ඇති වූයේ පරපටිබද්ද වූයේ සම්මුය වූයේ සම්පජාන නැතියේ නොදන්නේ වේද නොදක්නේ වේද. මේ විස්තර කරන ආකාරය කරුණාකර සිංහල පැත්තත් ගන්න. එතකොට ලෙහෙසියෝ කට්ටියට එතකොට විස්තර පරපටිබද්ද වූයේ මේ විස්තර කරන ආකාරය එතකොට කියනවා සකවාදීන් එසේ නොකිය යුතුයි කියනවා. දැන් මෙතන වචන කීපයක් තිබුණා. පරප්‍රත්‍ය පිහිට කොට ඇතිවේ පරපටිබද්ද වූයේ. මේ වචනේ ඊටාම වැදගත් වෙනවා පැහැදිලි කරගන්න. භික්ෂුන් වහන්සේ කෙනෙක් පරපටිබද්දයි. නමුත් පරපටිබද්ද වුණාට අනුන්ගෙන් ඉල්ලන්නේ නැහැ. හිඟන්නේක් නෙවෙයි. ඒක දෙවෙනි කාරණේ. දරුවන් සරණයිස එතන පරපටිබද්ද වූ කියන්නේ යැපෙන කියන අර්ථයේද තව කෙනෙක්ගෙන් යැපෙනවා කියන අර්ථයේද? මාත්‍ය කියන්නේ දරුවන් සරණයි පරපටිබද්ද වූ කියන්නේ එතන තව කෙනෙක්ගෙන් යැපෙනවා කියන අර්ථයේද එතන තියෙන්නේ? අත් වශයෙන්ම පරපටිබද්ද කියන එකේ තේරුම ඒක තමයි. නමුත් එතෙන්දී විග්‍රහයක් තියෙනවා ඊටාම ගැඹුරු විග්‍රහයක්. ඒ මොකද එතන ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ. පරපටිබද්ද කියවපස්සේ හිඟන්නේ උගේ தත්ත්වයට ස්වාමීන් වහන්සේ වැටෙන්නේ නැහැ. නමුත් එතෙන්දී විග්‍රහ කරන්නේ මේ අනිකුත් අට්ටිගේ මේ අනිකුත් ආගම් වල වගේ ස්වාමීන් වහන්සේ එහෙම යැපෙන්නේ නැහැ. ඒකයි ඒක විස්තර කරන්නේ ඒ වචනේ එතන පරිවන් තරණසේ එතන අදහස් කරන්නේ අනුන්ගේ උදව්වෙන් කෙලස් දුරු කළ යුතුයි කියන එක වගේ නේද? අන්න හරි. ඒකයි එතන ඒක නිසා එකක් අර පටිපරිබද්ද කියන එකේ අර්ථයක් තියෙනවා. එහෙම කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට එහෙම එකක් නැහැ. එකක් අනිත් එක ස්වාමීන් වහන්සේලා පූජක නෙවෙයි. පූජක නෙවෙයි. එතකොට ස්වාමීන් වහන්සේලා ඒ විදියට වුණාට ස්වාමීන් වහන්සේලාගේ තියෙන විශේෂම කාරණය තමයි තමන් ඒ ලැබෙන දේ ඊටාම සූක්ෂම පරිහරණය කළා. ඒකෙන් තමන් ඊටාම උසස් තත්වයට රහත් වීම. ඒකත් එක දෙවෙනි කාරණය තමන්ගෙන් කෙරෙන යුතුයකම අනිකුත් ශ්‍රාවකයන්ට අනිකුත් දම්පැන් දෙන අයට ඉෂ්ට සිද්ධ කිරීම. ඒකෙන් විස්තර වෙන්නේ ඒ අය සුමගට යහමගට යොමු කිරීම, ඒ අයට හොඳ නරක කියා දීම,
ඇරෙන්න වෙන මොකක්වත් පරපටිබද්ධ වලින් යෝජනා වෙන්නේ මෙතන විස්තර කරන ආකාරය ඊටාම සූක්ෂමයි පැහැදිලි කරගන්න ඕන ඔය කට්ටිය. ඒ මොකද ඒ වගේ දේවල් ධර්මයේ විස්තර කරනවා හුඟක්ම විස්තර කරන අවශ්‍යතාවල් තියෙනවා. ඒක නිසා ඒක මේ කල්පනාවට ගන්න අවශ්‍යයි. ඒ මොකද ඒ වගේව ධර්මයේ විස්තර කරනවා. ඒක නිසා අපේ ස්වාමීන් වහන්සේලා පූජ්‍ය මිසක්ක පූජක නෙවෙයි. පූජක කියන්නේ දෙවියන් මනුෂ්‍යයන් මේ සම්බන්ධ කරන දෙවියනුයි මනුෂ්‍යයනුයි සම්බන්ධ කරන නියෝජිතයෙක් වගේ වචනයක් තමයි පූජක කියන වචනේ තේරුම. ඒ නිසා මේ වචනවල තේරුම් හොඳටම අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒක සංඝ ජීවිතය උතුම් ජීවිතයක්. ඊටාම උත්සාහයෙන් ඊටාම බැරෑරුම් ආකාරයෙන් පවත්වගෙන යා යුතුයි කියලා කියන්නේ. ඒ නිසා මේ වචන පැහැදිලි කරගන්න ඕන. ඒ தত্ত্বය එකක්. අනිතක ස්වාමීන් වහන්සේලාගේ උතුම් පරමාර්ථය මොකද්ද? නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඒක තමයි ඉහළ தത്വයට පත්වීම අවශ්‍යයි. ඒක තියෙනවා මේ වචනේ ඒ විදිහට පැහැදිලි කරගන්න ඕන. නමුත් ඒකෙදී අර මම කිව්ව මේ යදින්නෙක්ගේ தত্ত্বය බහැර හරින්න. එතකොට විස්තර කරනවා පරවාදීන් එසේ නොකිය යුතුයි කියලා. නැතිේ නොදන්නේ වේද නොදක්නේ වේද. එතකොට මේ විස්තර කරාම එසේ නොකියු. එතකොට සකවාදීන් රහත් වනාහි පරණීය නූයේ මෙරමා නිසා ප්‍රාත්‍යව්‍ය නූයේ පර ප්‍රත්‍ය නූයේ පර පටිබද්ධ නූයේ සම්මුය නූයේ සම්ප්‍රදාන ඇති දන්නේ වේද දක්නේ වේද එසේ. දැන් මෙතන කියන කතන්දරේ මොකද්ද මේ? ඉනින් රහත් වනහයි පරණීය නූයේ මෙරමා නිසා ප්‍රාත්‍යව්‍ය නූයේ පරප්‍රත්‍ය නූයේ පරපටිබද්ධ නූයේ සම්මුහ නූයේ සම්ප්‍රදාන ඇති දන්නේ වේද දක්නේ වේද නම් භවත රහත් හට පරිවිතරණා ඇති නොකිය යුතුමය. මේ කිව්වේ මොකද්ද? දැන් මේ ඇත්ත වශයෙන්ම මේ දන්න අපි ඒකේ පාලි පැත්තට යන් බලන පාලි පැත්ත විස්තර කරන ආකාරය හරි. විස්තර කරන්නේ මෙතන නනු අරහන පරණෙය්‍යෝ න පරපත්තියෝ න පරපටිබද්ධු ජානති පස්සති අසම්මුල්හෝ සම්පජානෝති. එතකොට පැහැදිලි වෙන්න ඕන කරුණා කළා. එතකොට පැහැදිලි වෙන්න ඕන ඒ එන ආකාරයමයි විස්තර කරන්නේ. එතකොට අපි දැන් දෙවෙනි ඡේදයට එන්න අත්ති පුතුද්දසස් පරිවිතරණ. අත්ති පුතුජනස සමාන කරනවා. සෝච පරණීය පරපත්තියෝ පරපච්චයෝ පරපටිබද්ධු න ජානාති න පස්සති සමුල්හෝ අසම්පජානෝති. එතකොට විස්තර කරනවා පුතුජනයාට පරිවිතරණ නැත. පුතුජනයාට පරණීය වූයේ පරා නිසා පරප්‍රාප්ත වූයේ පරා හේතු කොට ඇතියේ පරා අයත් කොට ඇතියේ සම්මූඩ වූයේ සම්ප්‍රඥාන නැතියේ නොදන්නේ වේද නොදක්නේ වේද. එතකොට සකවාදීන් උත්තර දෙනවා පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා දෙවෙනි ඡේදයට. එතකොට සකවාදීන් නැවත කියනවා තොපමතේ රහතට පරිවිතරණ නැත. ඒ රහද්ද පරණීය වූයේ පරාමගින් පරාප්‍රාප්ත වූයේ පර ප්‍රත්‍ය වූයේ පර පටිබද්ධ වූයේ සමුද වූයේ සම්පජාන නැතියේ නොදක්නේ වේද නොදක්නේ වේද එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. මේ කොටස පැහැදිලි කරගන්න කරුණා කළා. තුන්වෙනි ඡේදයට එනවා. තුන්වෙනි ඡේදය විස්තර කරන්නේ තුන්වෙනි ඡේදය අර වගේම අත්ති අරහතෝ පරවිතරණ සෝච න පරණේයෝ න පරපත්තියෝ න පරපච්චයෝ න පරපටි බද්දු ජානාති පස්සති අසම්මුල්හෝ සම්පජානෝති. මේ විස්තර කරන ආකාරය එතන විස්තර කරන තොප්මතේ රහතට පරිවිතරණ ඇත. රහද්ද
පරණේය නොවේ පරාභගයෙන් පරාප්‍රාප්ත නොවේ පරප්‍රාප්ත නොවේ පරපටිබද්ධ නොවේ සමූල නොවේ සම්පජාන ඇති දන්නේ වේද දක්නේ වේද පරවාදීන් උත්තර දෙනවා එසේය එතකොට විස්තර කරනව නැවතත් පෘථග්ජනයා හට පරිවිතරණ ඇත පෘථග්ජනයා හට පරිවිතරණ ඇත පෘථග්ජනයා පරණේය නොවේ පරාමගයෙන් පරප්‍රාප්ත නොවේ පර හේතු නැති පර පටිබද්ධ නොවේ සමුල්ල නොවේ සම්පජාන ඇති දන්නේ වේද දක්නේ වේද එසේ නොකිය යුතුයි මේ කියනවා මේ සැකය ගැනයි විස්තර කෙරෙන්නේ විස්තර කරන්න රහත්තට පරිවිතර නැද්ද සැක මේ සේරම මේ පරවිතරණ කියන එකේ තේරුම එකත් සැක විස්තර කරන්නේ එතකොට පැහැදිලි කරගන්න පෘථග්ජනයා සම්බන්ධ කරා පෘථග්ජනයා සම්බන්ධ කරලා විස්තර කරේ ඊට පස්සේ හතරවෙනි ඡේදයට අපි යමු හතරවෙනි ඡේදයත් ඒ හා සමාන හතට පරිවිතරද සැක ගැන තියේද එතකොට පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා ඊට පස්සේ සකවාදී අනුയോഗය දෙනවා අත්‍ය අරහතෝ සත්තරි පරවිතරණා ධම්මේ පරවිතරණා සංඝේ පරවිතරණා සික්කාය පරවිතරණා පුබ්බන්තේ පරවිතරණා අපරන්තේ පරවිතරණා පුබ්බන්තේ අපරන්තේ පරවිතරණා ඉද පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු පරවිතරණාති කියලා කියනවා එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේ නොකිය යුතුයි මේක තේරුම විස්තර කරනවා රහත්හට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සැක එතකොට රහත්තුන් වහන්සේ කෙරෙහි ධම්මේසේ සඟුන් කෙරෙහි කියනකොට මෙතන විස්තර කරන්නේ කරුණා කළා බුද්ධ ආදී අටතන කෙරෙහි සැක ඒ ඡේදයෙන් විස්තර කරන්නේ බුද්ධ ආදී අටතන කෙරෙහි සැක විස්තර කරන්නේ එතකොට ශික්ෂායේ පරවිතර නැද්ද පූර්වාන්තයේ අපරාන්තයේ පරවිතර නැද්ද තෙරුවන් සරණයිස එතන බුද්ධ ආදී අටතැන්ස වල සැකය අනුන්ගේ උදව්වෙන් ප්‍රහාණය කළ යුතුයි කියන එකක් නේද සර් ඔව් බුද්ධ ආදී අටතන කෙරෙහි සැක මෙතන ඇත්ත වශයෙන් පරවිතරණ කියනකොට කියන්නේ නෝන ඇත්තම සෝවන්නේ ඔව් අපි පරදෝ දැන් මෙතන විස්තරයක් කරනවා පරතෝ ഘോഷයයි මේ යෝනිසෝ මනසිකාරයයි නිසා තමයි සෝවාන්. එතකොට මේගොල්ලන් විස්තර කරන්නේ අනුන්ගෙන් අහගෙන තමයි ඒක නිසා තමයි සෝවාන් වෙන්නේ අනුන්ගෙන්මයි. නමුත් තමන්ගේ යෝනිසෝ මනසිකාරයයි තමන්ගේ පරදෝෂෝෂයයි නිසා නෙමෙයි. මේගොල්ලන් කියන්නේ මේ සෝවාන් වෙන්නේ අනුන්ගෙන් මේ බුද්ධ ආදී අටසන කරේ සැක ඇති කරගන්නේ නැති කරගන්නේ අනුන්ගෙන් ඒ විදිහේ විස්තරයක් මේක කියන්නේ සැකය. මේකේ අපි මුලදී කිව්වෙත් මේකෙත් විස්තර කරන්නේ අනන්‍ය කතා වගේමයි. දැන් අපි ඒකට කරුණා කරලා බලන්න අපි ඒ විස්තර කරපු ආකාරය ඒකේ විස්තර කරපු ආකාරය කරුණා කරලා බලන්න ඒක අපි බැලුවේ නෑ මට හිතෙන්නේ කවුරුවක්වත් ඒක දිහා බැලුවේ නෑ 447 ඒකේ තිව්වේ මේ ඥාන ප්‍රවෘත්තියේ නැතිෙන් රහත්තට අඥාන ඇතයිගත් පූර්ව ශෛලාදී නිකාය. ඒ කියන්නේ අන්ධක මෝඩයෝ වගේ. අඥාන කතා කියන්නේ මෝඩයෝ වගේ. එතකොට මෙතනත් ඒ ගත්ත පරවිතරණ කතා කියනකොට එතකොට ඒකත් මේකට සම්බන්ධ කරා. මේ මාතෘකාවේ ඒ කෑල්ල සම්බන්ධ කරා නේද? පරවිතරණ කතාවට හෙඩින් එකක් විස්තර කරන්නේ නැහැ. බලන්න කරුණාවෙන් හෙඩින් එකක් විස්තර කරන්නේ. එහෙනම් ඒක ගන්න ඕන 447 වෙනි 446 වෙනි අඥාන කතාවේ මාතෘකා පාඨයමයි කියලායි මම කිව්වේ. ඒ මොකෝ ස්ත්‍රී පුරුෂාය නාම ගෝත්‍ර ආදී ඥාන ප්‍රවෘත්තියේ නැති හේන් රහත්තට අඥාන ඇති ගත්ත පූර්ව මේගොල්ලම්මයි මේ කතාව ගේන්නේ මේ පූර්ව ශෛලික මිනිස්සුමයි අඥාන කතාවට සම්බන්ධයි. එහෙනම් මෙතෙන්දිත් විස්තර කරන්නේ බුද්ධ ආදී අටතන කෙරෙහි සැක තියෙනවා නම් ඒව නැති කරගන්නේ අනුන්ගෙන්මයි. ඒ විදිහේ කතන්දරයක් එන්නේ නෝනගේ විස්තරේ හරි. එතකොට සහ රහත්තට නැති කරන්න අවශ්‍ය හේතු විදියට විස්තර කරනවා. එතකොට හතරවෙනි ඡේදය විස්තර කරපු ආකාරය. එතකොට සකවාදියාන් රහත්තට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පර විතර නැද්ද? ධර්මයේ පද විතර නැද්ද? ඉද ප්‍රත්‍ය සම්පාදේ පර විතර නැද්ද?
එතකොට පරවාදීන් උත්තර දෙනවා පරවාදීන් එසේ නැද්ද කියලා අහම ඔව් නැහැ. ඉතින් ඒ කාරණ පැහැදිලි කර ගන්න ඕන මේවා එකක් නෑරම කියවන්න අවශ්‍යයි. කියවලා එතකොට රහත්තට ශාස්ත්‍ර වංශය කෙරේ පරිවිතර නැද්ද කියලාවම එසේ කියන ඊට පස්සේ තපනාව බලන්න කරුණා කළා තපනාව බලන්න හංචි නත්ති අරහතෝ සත්තරි නත්ති අරහතෝ සත්තරි පරිවිතරණා ධම්මේ පරිවිතරණා පෙය්‍යාලම අර උඩ කෑලි ටික සේර මෙතන ඉදපච්චේ පටිච්චසමුප්පන්නේසු ධම්මේසු පරිවිතරණා ඒක කියනවා නෝච වතරේ වත්තබ්බෝ අත්ති අරහතෝ පරිවිතරණ අනුയോഗය දෙනවා. එහෙමනම් රහත් හට පරවිතරණ ඇතේ කිව්වා සැක ඇතේ කියලා කියන්න එපා. මේ විදියට මේවා සේරම මේ සම්පූර්ණ කරගන්නව නම් රහත් එහෙනම් රහත් හට පරවිතරණ තියෙනවයි කියලා එහෙම නැත්නම් රහත් හට සැක තියෙනවයි කියලා කියන්න එපා කියලා කියනවා කරුණා කරලා පස්වෙනි ඡේදයට එන්න අත්ති පුතුජනස්ස දැන් එතන සමාන කරනවා. අත්ති පුතුජනස්ස එතකොට පෘතුජනයා හා සමාන කරනවා. පෘතුජනයාට මේ විදිහට තියනවාද? එතකොට පෘතුජන ධම්මේ පරවිතරණ ඇද්ද කියලා අහුවම මෙතන එන්නේ ඇද්ද. පරවිතරණාත්ති ඇද්ද අහුවම ඔව් කියනවා ආමන්තා. ඒ පෘතුජනයාට. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා 6 වෙනි ඡේදයට එනවා. එතකොට නැවතත් අහන රහත්තට පරිවිතරණ නැත. ඌට ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පරිවිතරණ නැද්ද? ධර්මෙහි පරිවිතරද සම්පූර්ණ කරන්න වෙනවා. පෙය්‍යාලම ඉද පච්ච පටිච්ච සමුප්පාන්නේසු පරිවිතරණ නැද්ද කියලා හොයන් පස්සේ කියනවා එසේ නොකිය යුතුයි. එසේ නොකිය යුතුයි. ඒක කියන්නේ එහෙම නැහැ. එහෙම නැහැ. රහත් හට ඒ විදිහේ කතන්දරයක් නැහැ කියලා විස්තර කරනවා. 6 වෙනි ඡේදය නවතනවා. අත්‍ය අරහතෝ පරවිතරණ පෙර විදියටමයි එන්නේ කාංකා විචා ආදී දේවල් ඒ විදියටමයි අත්‍ය අරහතෝ පරවිතරණ නාත්ති සත්තරේ පරවිතරණ ධම්මේ පරවිතරණ පේයාලම ඉදපච්ච පටිච්චසමුප්පන්නේසු ධම්මේසු පරවිතරණාත්ති රහත්තට පරිවිතරණත ඔහුට ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ පරවිතරණ නැද්ද? ධර්මයේ කෙරේ පරවිතරණ නැද්ද? ඉදපච්චේ පටිච්චසමුප්පන්න ධම්මේහි පරවිතරණ නැද්ද කියලා අහුවම කියනවා නැද්ද කියලා අහුවම පරවාදීන් දෙනවා ආමන්තා ඔව් කියනවා. පරවාදීන් ඒකට ඔව් කියනවා. බලන්න කරුණා කළා. එතකොට සකවාදී අත්ති පුතුක්ජනස්ස පරවිතරණ අත්ති පුතුක්ජනස්ස පරවිතරණ නාත්ති තස්ස සත්තරි පරවිතරණ. එතකොට නාත්ති තස්ස සත්තරි පරවිතරණ. එතකොට ඔහුට ශාස්ත්‍රූන් වහන්සේ කෙරේ පරවිතරණ නැද්ද? ධර්මයේ පරවිතරණ නැද්ද? ඉදපච්චේ පටිච්චසමුප්පන්නේ පරවිතරණ නැද්ද කියලා වුම එතකොට විස්තර කරනවා න හේවං වත්තබ්බෝ එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. කරුණාවෙන් පැහැදිලි කරගන්න. ඊට පස්සේ සකවාදී නැවත අත්ති අරහතෝ පරවිතරණාති අත්ති අරහතෝ පරවිතරණාති රහතට පරවිතරණ නැද්ද? රහතට පරවිතරණ ඇද්ද? ආමන්තා පරිවිතරණ ඇද්ද? ආමන්තා නත්තු අරහතෝ බලන්න මේ ඒගොල්ලන් ගත්ත මතයම තමයි දිගටම එන්නේ. රහත්තට පරවිතරණ තියෙනවා. ඒ මතයමයි හැම ප්‍රශ්නෙටම උත්තරේ ලැබෙන්නේ. ඒ විදිහටයි පැහැදිලි වෙන්න ඕන. රහත්තට රාගය පුහුදුන් නොවේද? රාගෝ නානු අරහතෝ රාගෝ පහීනෝ උච්චින්න මූලෝ මේ ටික මීට ඉස්සෙල්ලා කියවුණා මේ පෙය්‍යාලව පුර වෙන්න ඕනේ ටිකෙන් මූලෝ තලා වත්තු කතෝ අනාභාව කතෝ ආයතින් අනුපාද ධම්මෝති මේ පෙය්‍යාලව පිර වෙන්න ඕනේ මීට ඉස්සෙල්ලා මේ ඡේදය පිර වුණා උච්චින්න මූලෝ කියන කොටස් සේරම විස්තර කරුණා. එහෙනම් කරුණා කළා 7 වෙනි ඡේදයේ ඒ ආකාරයෙන්ම පැහැදිලි කරනවා. එතකොට විස්තර කරනවා පරවාදීන් ආමන්තා කියලා විස්තර කරනවා. ඊට පස්සේ අනුയോഗය තපනාව විස්තර කරනවා. හංචි අරහතෝ රාගෝ ප්‍රහීනෝ උච්චින්න මූලෝ තලා වත්තුකෝ අනාභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ. එහෙනම් නෝච වචරේ වත්තබ්බෝ අත්ති අරහතෝ පරවිතරණාති. එහෙනම් කියන කරුණා කළා රහත් හට පරවිතරණ ඇති නොකිය යුතුයි. මෙතන විස්තර කරන්නේ
රහත් හට රාගය ප්‍රහීන වේ නම් උසුන් මුල් වේ නම් තලාවත්තුක වේ නම් කළ අභාව ඇති වේ නම් මතු නූපදනා සැහැත් වී ඇති වේ නම් මතු කවදාවත් නැවත ඉපදින්නේ නැත්නම් රහත් හට පරවිතර නැති නොකිය යුතුයි කියලා කියනවා. එතකොට 8 වෙනි ඡේදයට එනවා කරුණාවෙන්. 8 වෙනි ඡේදය අත්‍ය අරහතෝ පරවිතරණාති නැවතත් ආමන්තා කියලා විස්තර කරනවා. නනු අරහතෝ දෝසෝ ප්‍රහීනෝ පේ මෝහෝ ප්‍රහීනෝ අනොත්තප්ප ප්‍රහීනෝ උච්චින්න මූලෝ තලාවත්තුකං අනාභාවකතං ආයතින් අනුපාද ධම්මන්ති විස්තර කරනවා. කරුණා කරලා බලන්න. රහත්ට දෝෂය ප්‍රහීන නොවේද, මෝහය ප්‍රහීන නොවේද, අනොත්තප්ප ප්‍රහීන නොවේද, උසුන් මුල් නොවේද, තලාවත්තු කෘත්‍ය නොවේද, කල අභාව ඇතියේ නොවේද, මතුයේ නූපදනාස ඇතියේ නොවේද කියලා අහනවා. ඇහුවම ආමන්තා කියනවා. දෝෂ ප්‍රහීනයි, මෝහ ප්‍රහීනයි, ඒ ආදි වශයෙන් ප්‍රහීන නම් කියලා අහුවම ඔව් කියනවා. පරවාදීන් උත්තර දෙනවා ඔව් කියලා. එතකොට පැහැදිලි කර ගන්න කරුණා කරලා 9 වෙනි ඡේදය විස්තර කරනවා. හන්ති අරහතෝ අනුත්තප්පම් ප්‍රහීනං උච්චින්න මූලං තලාවත්තු කතං අනාභාව කතං ආයතින් අනුපාද ධම්මං කියලා විස්තර කරනවා. ඊට පස්සේ කියනවා පාපනාව අනුയോഗ පාපනාව නෝච වතරේ වත්තබ්බෝ අත්‍ය අරහතෝ පරිවිතරණාති භවත රහත් හට පරිවිතරණ ඇතයි නොකිය යුතුයි. මේකේ විස්තර කරන ආකාරය ඉදින් රහතට අනොත්තප්ප ප්‍රහීන වේ නම් උසුන් මුල් වේ නම් තලාවත්තුක වේ නම් කළ අභාව ඇතියේ වේ නම් මතු නූපුදනා සැහැවි ඇති වේ නම් එනම් නෝච වතරේ වත්තබ්බෝ අත්‍ය අරහතෝ පරිවිතරණාති කියලා විස්තර කරනවා. පැහැදිලි කරන 9 වෙනි ඡේදය අත්‍ය අරහතෝ පරිවිතරණාති අත්‍ය අරහතෝ පරිවිතරණාති පරවාදීන් උත්තර දෙනවා ආමන්තා අත්‍ය අරහතෝ පරිවිතරණාති කියලා අහුවම නැවත අර ඒ ප්‍රශ්නමයි මුල ප්‍රශ්නමයි. ඊට පස්සේ නනුව රහතෝ රාග ප්‍රහාණය රහතට රාග ප්‍රහාණය පිණිස භාවිත නොවේද. නනු අරහතෝ රාග ප්‍රහාණය මග්ග භාවිතෝ පෙය්‍යාලම බොජ්ජංග භාවිතං දෝසෝ ප්‍රහාණාය අනොත්තප්ප ප්‍රහාණය මග්ග භාවිතෝ බොජ්ජංග භාවිතාති. රාග ප්‍රහාණය පිණිස භාවිත නොවේද, බොජ්ජංග භාවිත නොවේද, ද්වේෂ පිණිස අනොත් ප්‍රහාණය පිණිස මාර්ග භාවිත නොවේද, බොජ්ජංග භාවිත නොවේද කියලා අහනකොට කියනවා ආමන්තා ඔව්. මෙතෙන්දි විශේෂයි. මෙතන රාග ප්‍රහාණය මාර්ග භාවිත. එතකොට රාග ප්‍රහාණය මාර්ගයේ භාවිතා වෙනවම. එතකොට මාර්ගය සෝවාන් සකෘදා අනාගාමී රහත්. එතකොට බොජ්ජංග. එතකොට බොජ්ජංග විස්තර කරනකොට බෝධි අංග මාර්ගයේමයි. වෙන කොහෙදිවත් නැහැ මාර්ගයේමයි බොජ්ජංග. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ. පරවාදීන් උත්තර දෙනවා ඔව් ආමන්තා. එතකොට නැවත හංචි අරහතෝ රාග ප්‍රහාණය බොජ්ජංග භාවිතා තපනාව කියනවා අනුയോഗයේ නෝච වතරේ වත්තබ්බෝ අත්‍ය අරහතෝ පරිවිතරණාති. එහෙමනම් භවත රහතට පරිවිතරණ ඇතයි සැක ඇතයි නොකිය යුතුමයි. 10 වෙනි ඡේදය විස්තර කරනවා කරුණා කළා. අත්‍ය අරහතෝ පරිවිතරණයි. නැවතත් මේ ප්‍රශ්නෙම ආමන්තා උත්තර දෙනවා. නනු අරහතෝ විතරාගෝ විත දෝසෝ විත මෝහෝ මේ තේරම ටික එකතු කරන්න ඕන. කෙලස් 10ම මේ ඇතුළු කරන්න ඕන. සච්චිකා දබ්බන් සච්චිකතාන්ති පැහැදිලි කරගන්න කරුණා කළා. රහත් වනාහි විතරාග විත දෝෂ විත මෝහ නොවේද, සාස්කෘත්‍ය නොවේද කියලා අහනවා. එතකොට කියනවා නෝජ වතරේ වත්තබ්බෝ අත්‍ය අරහතෝ පරිවිතරාති. නැවතත් ඒකේ විස්තර කරනවා රහත්ට පරිවිතර නැතයි නොකිය යුතුය කියලා විස්තර කරනවා. කරුණා කළා බලන්න 11 වෙනි ඡේදය එනවා අත්‍ය අරහතෝ පරිවිතරණාති 11 වෙනි ඡේදය. ඊට පස්සේ මෙතන අර මේක මේ වචන දෙක අපිට පැහැදිලි. සද්ධම්ම කුසල
परधम्म कुशल अरहतो अत्ति परिवितरणाति परधम्म कुशल अरहतो नात्ति परिवितरणाति මෙන්න පරවාදීන් සකවාදී අහනෝ අත්ති අරහතෝ පරිවිතරණ කියන ප්‍රශ්නය අහනවා පරවාදීන් උත්තර දෙනවා ස ධම්ම කුසලස්ස අරහතෝ අත්ති අත්ති පරිවිතරණාති परधम्म कुशलස්ස අරහතෝ नात्ति परिवितरणाति परधम्म कुशल කියන කෙනා අස්ස සමාපත්තිලාභී රහත් ස ධම්ම කුසලස්ස කියන කෙනා शुष्क विदाशक කියන එක අපි ඉගෙන ගන්නවා. එහෙනම් සකවාදී අනුയോഗය පරධම්ම කුසලස්ස අරහතෝ අත්ති පරිවිතරණාති පැහැදිලි කරගන්න. නැවත ප්‍රශ්නයක් අහනවා. න හේවං වත්තබ්බ බලන්න. එතකොට කියනවා ඒකට එහෙම කියන්න එපා කියනවා. ඊට පස්සේ 488ට යන් අපි කරුණා කළා. ඊට පස්සේ විස්තර කරනවා පරධම්ම කුසලස්ස අරහතෝ නත්ති පරිවිතරණාති. පරධම්ම කුසල කියන්නේ විස්තර කරනවා නත්ති පරිවිතරණාති. පරිවිතරණ නැද්ද? බලන්න එසේය කියලා උත්තර දෙනවා. සදම්ම කුසලත අරහතෝ නත්ති පරිවිතරණාති න හේවං වත්තබ්බ බලන්න මේකට නත්ති පරිවිතරණාති මේකේ නත්ති පරිවිතරණාති මේකට ආමන්තා කියනවා මේකට න හේවං මේ සදම්ම මොකද මේ සුස්ක විදර්ශක කියන එකට එතකොට ධාන අස්ස සමාපත්තිලාභී විශේෂ තනක් තිබුණ බව පැහැදිලිද එතකොට සදම්ම කුසලස්ස අරහතෝ රාගෝ ප්‍රහීනෝ අත්ති තස්ස පරිවිතරණාති ස ධම්ම කුසල සුස්ක විදාසක පරිවිතරණාති ස ධම්ම කුසලස්ස අරහතෝ රාගෝ ප්‍රහීනෝ එතකොට විස්තර කරනවා 12 වෙනි ඡේදය ස ධම්ම කුසල ස ධම්ම කුසල රාගය ප්‍රහීනය ඔහුට පරිවිතරණ ඇද්ද එතකොට පරවාදීන් උත්තරනෝ ආමන්ත රාගය ප්‍රහීනයි මේ බලන්න මේ කියන කතන්දරේ එතකොට Tamanට පැහැදිලි වෙන්න ඕන අත්ති තස්ස පරිවිතරණාති එතකොට 12 වෙනි ඡේදය හොඳට පැහැදිලි වෙන්න ඕන ඊට පස්සේ කරුණා කළා නැවතත් පරධම්ම කුසලස්ස අරහතෝ රාගෝ ප්‍රහීනෝ අත්ති තස්ස පරිවිතරණාති න හේවං වද්දබ්බෝ මේකට උත්තරේ මේක උත්තරේ විශේෂයි පරධම්ම කුසල කියන එක පැහැදිලි එතකොට 13 වෙනි ඡේදයට යනවා 13 වෙනි ඡේදයට එන්න ස ධම්ම කුසලස්ස අරහතෝ දෝසෝ ප්‍රහීනෝ මෝහෝ ප්‍රහීනෝ පේයාලම අනුත්තප්ප ප්‍රහීනෝ අත්ති තස්ස පරිවිතරණාති එතකොට විස්තර කරනවා 13 වෙනි ඡේදය ධම්ම කුසල රහතට ද්වේෂය ප්‍රහීනයි මෝහය ප්‍රහීනයි අනුත්තප්ප ප්‍රහීනයි උට පරිවිතරණ ඇද්ද රාගයත් ප්‍රහීනයි දෝෂයත් ප්‍රහීනයි මෝහයත් ප්‍රහීනයි අනුත්තප්පයත් ප්‍රහීනයි ඒත් පරිවිතරණ තියෙනවා ආමන්තා පරිවිතරණ ඇද්ද ආමන්තා පරිවිතරණ ඇද්ද ආමන්තා බලන්න කරුණාවෙන් එතකොට පරධම්ම කුසල අරහතෝ අනුත්තප්පම් ප්‍රහීන අත්ති තස්ස පරිවිතරණාති න හේවං වත්තබ්බෝ මේ ප්‍රශ්න දෙක සමානයි උත්තර දෙක වෙනස් මෙන්න විස්තර කරන ආකාරය 14 වෙනි ඡේදයේ යන්න කරුණාවෙන් 14 වෙනි ඡේදය නවත සත් ධම්ම කුසලස්ස රහතට ප්‍රහාණය රාගය ප්‍රහාණයයි මාර්ග භාවිතයි බොජ්ජංග භාවිතයි ඔහුට පරිවිතරණ ඇද්ද සත් ධම්ම කුසලත අරහතෝ රාගෝ ප්‍රහාණය මග්ගෝ භාවිතෝ පෙයල බොජ්ජංග භාවිතෝ අත්ති තස්ස පරිවිතරණාති කියුවෙන් පස්සේ නැවතත් අර වගේම උත්තරේ ලැබෙනවා ආමන්තා කියලා ඊට පස්සේ සකවාදී අනුയോഗය පරධම්ම කුසලස්ස අරහතෝ රාගෝ ප්‍රහාණය මග්ගෝ භාවිතෝ පේයාලම බොච්චංගෝ භාවිතෝ අත්ති තස්ස පරිවිතරණාති එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා අහනවා 14 වෙනි ඡේදයේ භාවිත පරිවිතරණ ඇද්ද න හේවං වත්තබ්බෝ මේ පරධම්ම කුසල කියන කෙනා අස්ස සමාපත්තිලාභී රහත් ඒ නිසා කියනවා එහෙසේ නොකිය යුතුයි 15 වෙනි ඡේදයට එනවා කරුණාවෙන්
පාලසනි ඡේදය සද්ධම්ම කුසල සුස්ක විදාශක රහතෝ දෝසෝ ප්‍රහාණය අනුත්තප්ප ප්‍රහාණය මග්ගෝ භාවිතෝ පේයලම් බොජ්ජංග භාවිතෝ අත්තිතස්ස පරිවිතරණාති. ඔහුට පරිවිතරණ ඇද්ද? එතකොට කියනවා ඔව් මේ සද්ධම්ම කුසල එක්කෙනා දෝෂ ප්‍රහාණය කරනවා, අනුත්තප්ප ප්‍රහාණය කරනවා, මාර්ග භාවිතා කරනවා, බොජ්ජංග භාවිතා කරනවා, ඒත් එයාට පරිවිතරණ තියෙනවා. ඔව්. එතකොට සකවාදී අනුയോഗය පරධම්ම කුසලත අරහතෝ අනුත්තප්පම් ප්‍රහාණය බොජ්ජංගම් භාවිතා අත්තිතස්ස පරිවිතරණාති කිව්වෙන් පස්සේ පරධම්ම කුසල. පරධම්ම කුසල කියන එක නා සුස්ක විදාශක නෙවෙයි. I'm sorry. අස්ස සමාපත්තිලාභී රහත්. එතකොට ඒකට දෙන උත්තරේ තමයි න හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා. කරුණාවෙන් පැහැදිලි කරගන්න. 16 වෙනි ඡේදය කරුණාවෙන් බලන්න. 16 වෙනි ඡේදය එනවා සද්ධම්ම කුසල අරහතෝ විතරාගෝ විත දෝසෝ විත මොහෝ සච්චිකා දබ්බං සච්චිකතං අත්තිත්තස්ස පරිවිතරණාති. 16 අර වගේම අහනවා. එතකොට ආමන්තා කියලා උත්තර දෙනවා. ඒ වගේම සකවාදී නැවතත් අහනවා පරධම්ම කුසල අරහතෝ විතරාගෝ විත දෝසෝ විත මොහෝ එයලම සච්චිකා තබ්බං සච්චිකතං නත්ති තස්ස පරිවිතරණාති. එතකොට පරධම්ම කුසල කියන්නේ අස්ස සමාපත්තිලාභී. එතකොට කියනවා න හේවං වත්තබ්බෝ කියලා විතර දෙනවා. 17 වෙනි ඡේදය පරධම්ම කුසල. පරධම්ම කුසල අරහතෝ රාගෝ ප්‍රහීනෝ නත්ති තස්ස පරිවිතරණාති. නත්ති තස්ස පරිවිතරණාති. පරිවිතරණ නැද්ද? පරිවිතරණ නැද්ද? නැද්ද කියලා හමෝ පරිවිතරණ නැහැ. ආමන්තා. ඒ මොකෝ මෙයා අස්ස සමාපත්තිලාභී නිසා. එතකොට ස ධම්මරහතෝ රාගෝ ප්‍රහීනෝ නත්ති තස්ස පරිවිතරණාති. ස ධම්ම කුසලස්ස කියන්නේ සුස්ක විදර්ශක. එතකොට කියනවා ඒ පුද්ගලයා ගැන ඉදිරිපත් කරාම ස ධම්ම කුසල රහතට ප්‍රහීනිය ඌට පරිවිතරණ නැද්දවම එසේ නොකිය යුතුයි කියලා. 18 වෙනි ඡේදය පැහැදිලි කරගන්න කරුණා කළා. විස්තර කරපු ආකාරය 18 වෙනි ඡේදය අර වගේම පරධම්ම කුසල සරහතෝ දෝසෝ ප්‍රහීනෝ අනුත්තප්පම් ප්‍රහීන නාත්ති තස්ස පරිවිතරණාති. විස්තර කරනවා කරුණා කරලා ආමන්තා කියනවා. ඒ කියන්නේ ඔහුට පරිවිතරණ නැද්ද කියවම ඔව්. ස ධම්ම කුසල න හේවං වත්තබ්බෝ දෙකම එක හා සමානයි. පැහැදිලි කරගන්න කරුණාවෙන්. 19 වෙනි ඡේදය දැම්මම යනවා. පරධම්ම කුසලස රහතෝ රාගෝ ප්‍රහාණය. දැන් මෙතන කියපු කරුණුම සේරම ඉස්සර කියවුණු කරුණු සේරම කියන්න ඕන මේ පෙය්‍යාලං වලට. අරහතෝ රාගෝ ප්‍රහාණය මග්ගෝ භාවිතෝ බොජ්ජංග මග්ග භාවිත සේරම හතරම කියන්න ඕන. බොජ්ජංග භාවිත කියන්න ඕන. සේරම බොජ්ජංග. ඊට පස්සේ දෝෂ ප්‍රහාණය කියන්න ඕන. අනුත්තප්ප මෙතන තියෙන කෙලෙස් 10ම කියන්න ඕන මෙතන. ඒ මග්ග භාවිත බොජ්ජංග සේරම කියන්න ඕන. භාවිතා තස්ස තත්ත පරිවිතරණාති. එහෙනම් අහනවා මාර්ගයේ භාවිතය බොජ්ජංගයේ භාවිතය ඔහුට පරිවිතරණ නැද්ද? පරිවිතරණ නැද්ද? පරිවිතරණ නැද්ද? බොජ්ජංග භාවිතෝ නත්ති තස්ස පරිවිතරණාති. බොජ්ජංග ඔහුට පරිවිතරණ නැද්ද? ආමන්ත. පරධම්ම කුසල පරිවිතරණ නැද්ද කියලාම නැහැ. ආමන්ත. ඒ මොකද මේ ශුස්ත විදාස්ක නිසා. කරුණාවෙන් ඊට පස්සේ සකවාදී නැවත අනුയോഗ ස ධම්ම කුසල තරහතෝ අනුත්තප්ප ප්‍රහාණය බොජ්ජංග භාවිත නාත්ති තස්ස පරිවිතරණාති. නාත්ති තස්ස පරිවිතරණාති. එකම ප්‍රශ්න න හේවං වත්තබ්බෝ. බලන්න කරුණාවෙන් මේවා පැහැදිලි කරගන්න අවශ්‍යයි. 20 වෙනි ඡේදයේ පරධම්ම කුසලෝ අරහතෝ විතරාගෝ විත දෝසෝ විත මොහෝ සච්චිකා තබ්බං සච්චිකතං නාත්ති තස්ස පරිවිතරණාති. පරධම්ම කුසල රහතට විතරාග විත දෝෂ විත මොහ සාක්ෂාත් කෘත්‍ය ඔහුට පතිවිතරද එසේය විස්තර කරනවා කරුණා කළා පැහැදිලි කරගන්න ඕනේ. 492 සකවාදී නැවත කියනවා සකවාදී අනුയോഗ ස ධම්ම කුසලස රහතෝ විතරාගෝ විත දෝසෝ විත මොහ සච්චිකා තබ්බං සච්චිකත්තං
නත්ති තස්ස පරිවිතරණාති න හේවං වත් ස ධම්ම කුසල ඒකයි න හේවං වත්තබ්බෝ කියන්නේ. එතකොට ඊට පස්සේ පැහැදිලි කර ගන්න ඕනේ විස්තර අත්ති අරහතෝ පරිවිතරණාති. නැවතත් එකම ප්‍රශ්නේ පරවාදීන උත්තර දෙනවා ආමන්තා. ඊට පස්සේ නනු උත්තම් භගවත ජානතෝ හං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්කවේ ජානතෝති කිං පස්සතෝ ආසවානං කයෝ හෝති ඉති රූපං විස්තර කරන ඉති මෙතන විස්තර කරන ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති විඥානස්ස මෙතන සේරම දාන්න ඕන. අත්තංගමෝති එවං කෝ භික්කවේ ජානතෝ එවං පස්සතෝ ආසවානං කයෝ හෝති ති අත්තවේ සුත්තන්තාති කරුණා කළා ඒක මේ ඛණ්ඩ සංයුත්ත නිකායේ 3 වෙනි කොටසේ තියෙන මේ ඡේදයක් එක ඒ සංයුත්ත නිකායේ 3 වෙනි කොටසේ තියෙන ඡේදයක් ඒක විස්තර කරේ ඛණ්ඩ සංයුත්තය ඒකේ මේ විස්තර කරන්නේ එතකොට භාග්‍යතුන් වදාරණ සූත්‍රය මහණෙනි මම දක්නාහට දන්නාහට ආශ්‍රවක්ෂය කියමි නොදක්නාහට නොදන්නාහට නොකියමි මහණෙනි කුමක් දක්නාහටද කුමක් දක්නාහට ආශ්‍රවක්ෂය වේද මහණෙනි රූපය මෙසේය වේදනා මෙසේය සංඥා මෙසේය සංඛාර මෙසේය විඥානයගේ අත්ංගමය මෙසේයයි මෙසේ දක්නාහට මෙසේ දන්නාහට ආශ්‍රවක්ෂය වේයයි වදාළ සූත්‍රාන්තයක් ඇත්තේම නෝ ආමන්තා එතකොට අනුയോഗය පාපනාව තේන වතරේ වත්තබ්බං අත්ති අරහතෝ පරිවිතරණාති එහෙනම් කරුණා කරලා කියන්න එපා රහත් හට පරිවිතර නැtei කියලා. එතකොට 22 වෙනි ඡේදයට යනවා. විස්තර 22 වෙනි ඡේදයේ විස්තර කරනවා අත්ති අරහතෝ පරිවිතරණාති ආමන්තා කියනවා නනෝ උත්තම් භගවතා ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ ආජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති ඉදං දුක්ඛන්ති භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති අයං දුක්ඛ සමුදයෝති පෙය්‍යාලම අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පෙය්‍යාලම අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති ජානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති අත්තේව සුත්තන්තාති කියලා අහනව නවතත් අහනව සූත්‍රයක් තියෙනව නේද කියලා ඒක සත්‍ය සංයුත්තේ තියෙන්නේ 3 වෙනි කාණ්ඩයේ 10 වෙනි ඡේදය කාංකා කතා වශයෙන් විස්තර කරනවා සත්‍ය සංයුත්තේ 3 වෙනි කාණ්ඩයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මහණෙනි මම දක්නාහට දන්නාහට ආශ්‍රවක්ෂය කියමි නොදක්නාහට නොදන්නාහට නොකියමි ඉහත වගේමයි නොකියමි මහණෙනි කුමක් දක්නාහට ආශ්‍රවක්ෂය වේදයි මහණෙනි මේ දුක්ඛයයි දක්නාහට ආශ්‍රවක්ෂය වේ මේ දුක්ඛ සමුදයයි මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදායයි දක්නාහට ආශ්‍රවක්ෂය වේයයි වදාළ සූත්‍රයක් ඇත්තේම නෝ. එතකොට විස්තර කරනවා සකවාදීන් විස්තර කරනවා ආමන්තා කියලා. එතකොට විස්තර කරනවා අවසාන කරනවා පාපනාව තේනේහි ලවත්තබ්බෝ අත්ති අරහතෝ පරිවිතරණාති. රහත් හට පරිවිතරණ ඇතැයි නොකිය යුතුය. විස්තර කරන ආකාරය කරුණා කළා. නවතත් ප්‍රශ්නෙම එනවා අත්ති අරහතෝ පරිවිතරණාති කිව්වම නවතත් පරවාදීන් උත්තර දෙනවා ආමන්තා කියලා. විස්තර කරනවා සකවාදී නැවත විස්තර කරනවා කරුණා කරලා බලන්න නනු උත්තම් භගවතා සබ්බං භික්ඛවේ අනබිජානං අපරිජානං අවිරාජයං අපජ්ජයහං අබබ්බෝ දුක්ඛඛාය පේ ඉදං කෝ භික්ඛවේ අභිජානං පරිජානං විරාජයං පජහයං බබ්බෝ දුක්ඛඛායති අත්තේව සුත්තන්තාති ආමන්තා. ඒකට විස්තර ඒකේ තේරුම භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද සූත්‍රයක්
මහණෙනි සියල්ල අභිඥා නොකරනුයේ පරිඥා නොකරනුයේ විරාග වශයෙන් දුරු නොකරනුයේ නොහැර පියනුයේ දුක්ඛයට අභව්‍ය වෙයි. මහණෙනි මේ සියල්ල අභිඥා කරනුයේ පරිඥා කරනුයේ විරාග වශයෙන් දුරු කරනුයේ හැර පියනුයේ දුක්ඛයට භව්‍ය වේදයි වදාළ සූත්‍රයක් ඇත්තේ කියනවා. මේක තියෙන සංයුත්ත නිකායේ 3 වෙනි සේතේ සලායතන සංයුත්තය. සලායතන සංයුත්තේ 3 වෙනි කාණ්ඩය. 3 වෙනි කාණ්ඩයේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තය පැහැදිලි කරන්නේ විස්තර කරනවා ආමන්තා. ඊට පස්සේ නැවතත් කියනවා තේනේහි වත්තබ්බෝ තේනේහි න වත්තබ්බෝ අත්‍ය රහතෝ පරිවිතරණාති. එහෙනම් රහත් හට පරිවිතරණ තියෙනවයි කියලා කියන්නේ පා කියනවා කරුණාවෙන් 24 වෙනි ඡේදයේ 24 වෙනි ඡේදයේ අත්‍ය රහතෝ පරිවිතරණ ආමන්තා නනු උත්තම් භගවතා සකවාදී අනුയോഗය කියනවා. එහෙම රහත්ට මෙහෙම කියන්න එපා කියලා. රහත්ට පරිවිතරණ ඇද්ද කියලා නැවතත් ප්‍රශ්නේ අහනවා. පරවාදීන් කියනවා ආමන්තා කියලා. ඊට පස්සේ විස්තර කරනවා වදාළ සූත්‍රයක් මේ විදිහට තියෙනෝනේ. සහවස්ස දර්ශන සම්පදාය මේකත් රතන සූත්‍රයේමයි. සහවස්ස දර්ශන සම්පදාය කියන කතන්දරේ. එතකොට කාංකා කතාවටම මේකත් විස්තර කරනවා. රතන සූත්‍රයේ සහවස්ස දර්ශන සම්පදාය චචා හිතානානි අබ්බබ්බෝකාතු කියලා ඒකේ සක්කාය දිට්ඨි දර්ශන සම්පත්තිය සක්කාය දිට්ඨි විසින් වදාරන ලද ආකාරය දර්ශන සම්පත්තිය පහළවන්නා වූ අபிසන්තාන සහය දෙන්නා වූ අබබ්බ වේ වදාළ සූත්‍රයක් ඇත්තේ කියලා වුවම ඒ ඡේදයේ පැහැදිලි කරගන්න. ඊට පස්සේ පරවාදීන් උත්තර දෙනවා ආමන්තා. ඊට පස්සේ සකවාදීන් කියනවා තේනේහි න වත්තබ්බෝ තේනේහි න වත්තබ්බෝ අත්‍ය රහතෝ පරිවිතරණාති කියලා විස්තර කරනවා. 25 වෙනි ඡේදයට එනවා නැවතත් කොහොමද කරනවද? හරි අත්‍ය රහතෝ පරිවිතරණාති කියනවා. කරුණා කරලා විස්තර කරනවා. උත්තම් පදවයි අස්මින් භික්කවේ සමේ ආර්ය ශාවකාණං විරජං වීතබලං ධම්මචක්කුං උදපාදි යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති සහ දස්සනුපාදා භික්කවේ ආර්ය ශාවකස්ස තේනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති අතේව සුත්තන්තේ. මෙහි වගේ සූත්‍රයක් තියෙනව නේද? එතකොට මේ සංයෝජන තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා තියෙන සූත්‍රයක් තියෙනව නේද කියලා අහනවා. අහුවම කියනවා ඔව් මේ ඉහත විස්තර කරම ආකාරය තේනේ වත්තබ්බ අත්‍ය රහතෝ පරිවිතරණාති. එහෙනම් විස්තර කරනවා තේනේහි න වත්තබ්බෝ. එහෙමනම් කරුණාවෙන් කියන්න එපා රහත් හට පරිවිතරණ තියෙනවයි කියලා කියන්න එපා කියලා කියනවා කරුණාවෙන්. ඒකත් බලන්න. එතකොට 26 වෙනි ඡේදයට එන්න කරුණාවෙන්. 26 අත්‍ය රහතෝ පරිවිතරණාති පරවාදී පටිඥා ආමන්තා. පරවාදීන් කියනවා ආමන්තා නනු උත්තම් භගද නාහං සබිසාමි පමෝචයන කතං කත්තිං දෝතක ඥාන්ති ලෝකේ ධම්මංච සෙට්ටං අභිජාන මානෝ එවං ත්වං ඕගම්මං තරේසීති. මේක ඊටාම හොඳ ස්ථානයක්. මේක ඊටාම වැදගත් හොඳම ස්ථානයක්. අපේ ඔය කට්ටිය දැනගන්නත් හොඳයි. මේවා දැනගන්න ඕනේ. මේවා තියෙන ප්‍රශ්න කතන්දර අරවම දැනගන්න අවශ්‍යයි. මේක නෝනා කරුණාවෙන් කුද්දක නිකායේ සුත්තන්ත නිපාතය කුද්ද නිකායේ සුත්තන්ත නිපාතය මේ දෝතක කියන්නේ බාවරි තවුසගේ ගෝලෙක්. සුත්තන්ත නිපායේ පරායන කියලා කියන්නේ පරායන වර්ගය. පරායන කියලා කියන්නේ නිවන. පරායන කියලා කියන්නේ නිවන.
සුත්තන්ත නිපායේ පරාණ වග්ගේ නිවන බාවරී කියලා තවුසෙක් හිටියා. ඒ තවුස තමයි කොසල් රජුරුවන්ගේ තාත්තගේ පුරෝහිතයා. කොසල් රජුරුවන්ගේ තාත්තගේ පුරෝහිතයා. ඒ පුරෝහිතයා තාත්තා මරුණාන් පස්සේ තවුස් වෙස් අරගෙන තවුසෙක් විදියට ඒ පුද්ගලයාත් අපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පුරුෂ ලක්ෂණ 4-5ක් ඒ පුද්ගලයාට තිබුණා. ඒ පුද්ගලයා බ්‍රාහ්මණ ධර්මයේ තාම කෙලවරට පැමිණිච්ච පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයා තමයි මේ කියන්නේ. ඒ පුද්ගලයා දෝතකේ ලෝකේ කෙසේ හෝ කෙසේදයි සැක සහගියම පුද්ගලයෙකු මුදන්නට මම අසමත් වෙමි. උතුම් දහම් නුවණින් තෝ මෙසේ මේ ඕගය තරණය කරවයි වදාළ සූත්‍රයක් ඇත්තේ මොනෝ. මේ දෝතක කියලා කියන්නේ මේ බාවරී තවුසගේ එක ගෝලියෝ 16 දෙනෙක් හිටියා. මේ බාබරී තවුසට යම්මකිසි ඒ කතාන්තර කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. මේ යම්මකිසි බයක් ඇති වෙලා ඒ තවුසට දෙවියෝ කියලා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුහාමුදුරු ළඟට යන්නේ කොහම මේ බුදුහාමුදුරු ළඟට මේ ගෝලෝ 16 දෙනෙක් පිටක් කරනවා. එතකොට බුදුහාමුදුරු ළඟට යනකොට බුදුහාමුදුරු අඳුර ගන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් මේ ගෝලියොන්ට කියනවා. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා තමයි ප්‍රශ්න විචාරන්නේ. ප්‍රශ්න විචාරන්නේ නැහැ. කටින් ප්‍රශ්න අහන්නේ අර හිතෙන් ප්‍රශ්න අහන්නේ කියන එක නේද? අන්න හරි. හිතිනුයි ප්‍රශ්න හිතට ප්‍රශ්නය නගනකොට බුදුහාඳුරෝ ප්‍රශ්නේ තමුන් මෙහෙම ප්‍රශ්නයක් දැන් හිතේ තියාගෙන මෙන්න ඒකට උත්තරේ කියලා කියනවා. ඒක ඉතාම සූක්ෂම කතන්දරයක් නෝනා ඇත්ත වශයෙන් මේවා දැනගන්න ඕන නෝනලා මේ ගාථාව තියෙන්නේ 1068 වෙනි ඡේදය. ඒකේ කියනවා මේ දෝතක අහනවා හිතනවා ප්‍රශ්නේ හිතුවාම ටංගාලා විස්තර කරනවා දෝෂකට කියනවා භාගතුන් වහන්සේ මෙසේ දෝතකය මම ලෝකේ විචිකිච්ඡා ඇති කිසිවකු මුදන්නට නොහැක්කෙමි. දැන් විචිකිච්ඡාවක් තියෙනවා නම් අපේ ළඟ සැකයක් තියෙනවා නම් කාටවත් බෑ ඒක ඉවත් කරන්න උත්සාහ නොකරමි. තෙපි ධර්මයේද දැන ගනිමින් මෙසේ මේ කාම දිව චතුරෝග තරණය කරව. මේ ඊටාම වැදගත්ම හොඳම බලන්න ඕන පරායන කියන පරායන වග්ගය ඊටාම පැරණිම දේශනා විදියට ගණන් ගන්නවා. අර සෝන කුටිකන්න හාමුදුරුවෝ මේ ප්‍රශංසා ලැබුවේ පරායන වග්ගය ගාථා බුදුහාමුදුරුවෝගේ කුටියට අල්ලපු කුටියේ ඉඳගෙන කියලා. එතකොට මේවා ඒ ගාථා ඒ 16 දෙනාම නිවන් දකිනවා. ඊට පස්සේ 16 දෙනා ඇවිල්ලා මේ බාවරී තවුසට කියනවා මේ සිද්ධි මේ සේරම බාවරී තවුසත් නිවන් දකිනවා. ඔන්න ඒ කතන්දරේ ඊටාම වැදගත් හොඳම මේකක් පරායන වග්ගය කියන එක කුද්ද නිකායේ සුත්ත නිපාතය බලන්න වටිනවා. ඒකේ උරග වර්ගය ආරවම ඊටාම පැහැදිලි විශාල අර්ථ තියෙන කොටසක්. පැහැදිලි කරගන්න ඕනේ. ඒක පැහැදිලි වෙන්න බලන්න කරුණා කරලා. එතකොට විස්තර කරනවා ඕග තරණය කරනවා වදාළ සූත්‍රයක් ඇත්තේම නෝ. එතකොට විස්තර කරනවා. එතකොට කියනවා පරවාදීනෝ ඕ තේන වතරේ වත අත්‍ය අරහතෝ පරිවිතරණ. එහෙනම් කියන්න එපා කරුණෙන් රහත්තට පරිවිතරණ ඇතරේ නොකිය යුතුයි කියලා කියනවා. 27 වෙනි ඡේදය නැවත යනවා 27ට. එතකොට පැහැදිලි කරනවා නැවතත් නවත්තබ්බෝ. I'm sorry. පරවාදීන් දැන් මේ ප්‍රශ්නය අහන්නේ. මෙච්චර වෙලා සකවාදීන් දැන් පරවාද නවත්තබ්බං අත්‍ය රහතෝ පරිවිතරණාදි. රහත්තට පරිවිතරණ ඇතේ නොකිය යුතුද? අමන්ත. ඔව්. සකවාදීන් උත්තර දෙනවා අමන්ත. එකක් මේ ප්‍රශ්නටයි උත්තරයටයි ගැලපෙන ආකාරයේ ප්‍රකාශ තියෙන බව පැහැදිලි කරගන්නත් ඕන. එතකොට විස්තර කරනවා රහත්තට අන්‍යෝ ඉස්සී පුරුෂයන්ගේ නම් ගොත් කියනා වූ නොවේද? අන්‍යෝ මහා මාර්ග කියනා වූ නොවේද? අන්‍යෝ තෘණ
කාශ්‍යක වනස්පතින්ගේ නම් කියන්නා වූ නොවේද්ද? එතකොට කියනවා ඔව්. නනු අරහතෝ ඉත්ති පුරුෂාණ නාම ගොත්තං පරේ විතරෙය්‍යුම් මග්ගම් මග්ගං පරේ විතරෙය්‍යුම් තින්න කට්ට වනස්පතිනං නාමං පරේ විතරෙය්‍යුම් ති. එතකොට කියනවා එහෙම කියන්න එතේ කිව්වා සකවාදීන් කියනවා ඒ හරි නම් ස්ත්‍රී පුරුෂයන්ගේ නම් මහා මාර්ගවල නම් ගස්කොළන් වල නම් දන්නේ නැහැ ඒක. එතකොට අනුയോഗයේ ඉදිරිපත් කරනවා පරවාදීන් අනුയോഗය හාංචි අරහතෝ ඉත්ති පුරුෂාණං නාම ගොත්තම් පරිවිතරෙය්‍යුම් මග්ගා මග්ගම් පරිවිතරෙය්‍යුම් තේන වත් වනපතීනං නාම ගොත්තම් පරිවිතරෙය්‍යුම් තේන වතරේ වත්තබ්බෝ අත්ති අරහතෝ තේන වතරේ වත්තබ්බෝ අත්ති අරහතෝ පරිවිතරනාති කියලා කියනවා. අවසාන කරනවා ඒ ආකාරයෙන් තේන වතරේ වත්තබ්බෝ අත්ති අරහතෝ පරිවිතරේ. එහෙනම් මේව දන්නේ නැත්තම් මේ විදිහේ දැනීම් නැත්තම් එහෙනම් රහත්ට සැක ඇති කිය යුතුයි. 28 වෙනි ඡේදයේ නැවත අහනවා සකවාදීන් උත්තර දෙනවා. මේක පරවාදීන් උත්තර දුන්නේ. මේක සකවාදීන් ප්‍රශ්නේ ඉදිරිපත් අරහතෝ ඉත්ති පුරුෂාණ නාම ගොත්තම් පරිවිතරයුම් මග්ගා මග්ගම් පරිවිතරයුම් තේන කට්ට වනපතිනං නාම පරිවිතරයුන්ති අත්ති අරහතෝ පරිවිතරනාති. එතකොට විස්තර කරන රහතට අන්‍යෝ ස්ත්‍රී පුරුෂයන්ගේ නම් ගොත් කියති, අන්‍යෝ මහා මාර්ග කියති, අන්‍යෝ තුන වනස්පතින්ගේ නම් කියති යනු ප්‍රමාණ කොට රහතට පරිවිතරණ ඇද්ද? යනු ප්‍රමාණ කොට රහතට ආමන්තා. එතකොට රහතට අන්‍යෝ සෝවාන් ඵල හෝ සෙදගමි ඵල හෝ අනාගාමි ඵල හෝ රහත් ඵල හෝ කියද්ද? අරහතෝ සෝතාත්ත්‍ය ඵලංවා සකු르දාගාමි ඵලංවා අනාගාමි ඵලංවා අරහත් ඵලංවා පරේ විතරයුන්ති න හේවං වත්තබ්බෝ. එසේ නොකිය යුතුයි කියලා කියනවා. කරුණා කරලා පැහැදිලි කරගන්න. ඒක විස්තර කරන ආකාරය. එතකොට පරිවිතරණ කතා අවසාන වෙනවා. පරිවිතරණ කතා අවසාන වෙනවා. සර් එතන පරවිතරණ කතා කිව්වම සැකය කියනකට වඩා අනුන්ගෙන් අසා දැනගත්තු දේවල් කියලා කිව්වහමනේ ඒකනේ. මෙහෙමයි නෝනා. පරවිතරණ කතා කියලා කියන්නේ අනුන්ගෙන් අහලා දැන ගැනීම අනුවම. දැන් යෝනිසෝ මනසිකාරය තියෙනවා නේනෝනා. එතකොට යෝනිසෝ මනසිකාරය තිබුණයි කියලා මේ අනුන්ගෙන් ඇහුවයි කියලා දැන් ඔය කට්ටිය බණ අහනවා දිගටම සෝවාන් වෙනවද? ඒක හිත යොදලා ඒකේ ಗುಣදොස් හරියට ග්‍රහණය කරගෙනම කෙලස් ප්‍රහාණය කරගෙනම නේද සෝවාන් වෙන්නේ සකු르දාගාමි වෙන්නේ. මොකද මෙතෙන්ද කියනවා මේ ඒ කතා මාත්‍රිකාව ගත්තේ කතා මාත්‍රිකාව සම්බන්ධයි නෝනා මීට ඉස්සෙල්ල කතාවට. මීට ඉස්සර කතාවට අඥාන කතාව නිදාණය වගේම ගත්තේ. එතකොට විස්තර කරනවා මේ ධර්මයත් අනුන්ගෙන්ම රහත් වෙන්නේ සකු르දාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ සෝවාන් වෙන්නේ අනුන්ගෙන්ම අහලා තියෙන සැක අනුවමද? සැකයක් ඒ විදිහට තියෙනවද? පරිවිතරණ කියනකොට අත් වශයෙන්ම නෝනාගේ විස්තරේ හරි. අරුන්ගෙන්ම පෘථග්ජනයාට පරිවිතරණ ඇත. ඒ පෘථග්ජනයාට පරිණයෝය පරානිසා පරාප්‍රාප්ත වූයේ. එහෙමද කියලා අහනවා මේ. එතන අත් වශයෙන්ම එක්තරා ප්‍රමාණයක සැකයකුත් තියෙනවා, එක්තරා ප්‍රමාණයක අඥාන කතාවකුත් තියෙනවා. එතකොට පැහැදිලි කරන්න මේ මීට පෙර වූ කතා හා එක්තරා ප්‍රමාණයක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා තුන්වැනි පිටෙන් ඒ කොටස
අනුන්ගෙන්ම අහලා කියන එක ගත්තට වරදක් නැහැ. නමුත් ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒ සියල්ලම ඒ මතම පදනම් වෙලාද කියන එක සැකයි. ඒ මතම පදනම් වෙලා නෙවෙයි කිසි කෙනෙක් සෝවාන් වෙන්නේ, කිසි කෙනෙක් සකෘදාගාමි අනාගාමි වෙන්නේ ඒ මතම නෙවෙයි. තමනුත් ඒ ගැන විස්තර කරනවා. දැන් අපි උදාහරණයක් හිතුවොත් අපි මේ අපේ සරියුත් හාමුදුරුවෝ මොග්ගලී මේ මුගලන් හාමුදුරුවෝ ඒ දේම නිසා නමුත් හිත යෙදීම නිසා නේද? ඒ කෙරෙහි හිත යෙදුවා. ඒ කෙරෙහි ඒ හේතු ප්‍රත්‍ය සම්බන්ධයෙන් කියපු දේ කෙරෙහි ඊටාම ශීඝ්‍රාකාරයෙන් හිත යොදලා හිතේ කෙලෙස් ප්‍රහාණය කරගත්තා. ඒ ප්‍රහාණය කර ගැනීමෙන් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වුණා. එතකොට මේ පරිවිතරණ කියන එකේ තේරුම හරි නෝනාගේ අදහස හුඟක් හරි. නමුත් ඒකටම අනිකුත් කරුණුත් සම්බන්ධ කරන්න ඕන. අනිකුත් කරුණු සම්බන්ධ කරගන්න ඕන. මොකද ඒ මේ ඇත්ත වශයෙන්ම මේකේ තේරුම නෝනා මේ රහත් ජීවිතයට ඒ උතුම් ජීවිතයට නිග්‍රහ කිරීම තමයි මේ හැම මාතෘකාවකම තියෙන්නේ. ඒ උතුම් ජීවිතයට නිග්‍රහ කිරීමයි මේ මාතෘකාවල පරමාර්ථය. මේ මාතෘකාවලින් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් ජීවිතයට නිග්‍රහ කරන්න. ඒක නිසා තමයි පරිවිතරණ කතාවත් අඥාන කතාව හා සම්බන්ධ කරලා නොදන්නා කතාව හා සම්බන්ධ කරලා ඉදිරියට ගෙනාවේ. එතකොට වචී දැන් ඊළඟ කතාවත් ඒ හා සමානයි. ඒ රහත් ජීවිතයට නිග්‍රහ කරන්න. එහෙම උත්සාහයක් තමයි මේ කතාවල තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න. හොඳයි. තෙරුවන් සරණයි. දැන් ඊළඟට වචී ભેද කතා අපි තවත් කතා දෙකක් තුනක් තමයි අපිට තියෙන්නේ ඉවර කරන්න බලමු. වචී ભેද කතා. වචී ભેද කතා වාග් ભેද කෙරෙති. මේ පළමු දහයන් සමුවන් මේ පළමු දහයන් සමුවන් කියන්නේ මේ පළවෙනි ධානයට සමුවන් ආදී අය දුකයයි කියා වාග් ભેද කෙරෙති. පූර්ව ශෛලියේ මේ අන්දක නිකාය හේයින් ලබාගත් වද්දි කෙනෙකුගේ විරුද්ධවාද බිඳුනට වචී ભેද කතා වචී ભેද. එතකොට මේ සෝවාන් මාර්ගය ලැබෙන දුකයි කියලා කියනවා. දැන් මම නෝරලාට ඒක කිව්වා. ඒ සම්බන්ධයෙන් මහායාන දර්ශනයේ එහෙම එකක් තියෙනවා කියලා කිව්වා. අහෝ දුකයි කියලා තමයි සෝවාන් වෙන්නේ. අහෝ දුකයි කියලා තමයි සකු르දාගාමී. රහත් වෙන්නේ අහෝ දුකයි කියලා. එතකොට වචී ඒ විදිහේ කතන්දරයක් තියෙන බව දැනට ප්‍රකාශිත මහායාන පොත්වල මේක තියෙනවා. ඒක ඒහා සමානයි අහෝ දුකයි. ඒ කියන්නේ කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති විශේෂ. එතකොට ධාන වලදී කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති ආදී දේවල් කරන්නේ නැහැ. එතකොට පැහැදිලි වෙන්න. එතකොට ධාන නොවැඩු රහත් වෙන අයට නම් ධාන මට්ටමේ සමාධියක් තියෙනවා. අපි ඒව දන්නවා. ධාන නොවඩ සුස්ක විදර්ශක රහතුන් වහන්සේට පළවෙනි දෙවෙනි ධාන මට්ටමේ සමාධියක් හිතේ විතර තියෙනවා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් පැහැදිලි වෙන්න ඕන මේකත් අර පෙර සමානමයි. දැන් මෙතෙන්දී තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් විස්තර කරන්න එපා. දැන් අපි තේරගාථා තේරිගාථා උදාන තේරගාථා තේරිගාථා වල උදාන අහෝ දුකයි කියලා කියනව නෙවෙයි. එතන ඒක ඒ කොටස ගන්නේ අත වශයෙන් මේවා කියන්නේ නෝනලා මේවා යම් කොටස් ධර්මයේ විස්තර කරනවා. ධර්මයේ විස්තර කරන කොටස් අරගෙනම තමයි
මේ අය නොයෙක් කතා ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා දැන් තේර ගාථා තේරි ගාථාවල අපි බැලුවොත් ඊටාම හොඳින් විස්තර කරනවා ඒ කට්ටිය ගත කරපු පූර්ව ජීවිතයේ තියෙන ස්වરૂපය විස්තර කරනවා. එතකොට ඒ දුක් ගැන මෙනෙහි කරනවා. ඒ දුක් ගැන ප්‍රකාශ සටහන් වෙලා තියෙනවා. ඒවා කොටස්ම තමයි මේ වගේ මාතෘකාවලට ඇදලා ගන්නෙ. ඒක නිසා එතෙන්දී රහත් වෙනකොටවත් සෝවාන් සකු르දාගාමි වෙනකොටත් අහෝ දුකයි කියලා කියන්නේ නෑනේ කවුරුවක්වත්. ඊට පසුව ඒ ලබාපු මාර්ග ඵලවල තියෙන වටිනාකමත් එක්ක ඒ ඉස්සර විඳපු දුක් කරදර සංසන්දනය කරලා කරපු ප්‍රකාශනා තේර ගාථා තේරි ගාථාවල තියෙනවා. උදානවල එහෙම තියෙනවා. උදානේ බොහෝ තියෙනවා. ඒක නිසා ඒවත් අවබෝධ කරගන්න මේවා පටලවා ගන්න එපා. හරි. දැන් මෙතන විස්තර කරනවා. සමාපන්නස්ස අත්ති වචී බෝධෝති. I'm sorry in වචී ඔන්න විස්තර කරන ආකාරය පළවෙනි සමාපන්නස්ස අති වචී බේදෝති විස්තර කරනවා. දැන් සමවන්න උන් හට වාග් ભેද ඇත. එසේය. මෙන්න තියෙන ආකාරය. ඔව්. සබ්බත්ත සමාපන්නස්ස අති වචී බේදෝති න හේවං වත්තබ්බෝ. සබ්බත්ත සමාපන්නං ඔන්න විස්තර කරනවා. හැම භවයේම සමවන්න උන්ට වාචී ભેද ඇත. එහෙනම් එතෙන්ද කියනෝ න හේවං වත්තබ්බෝ කියලා. එතකොට පැහැදිලි කරගන්න මෙතන තියෙන කතන්දරේ මෙතන සබ්බත්ත සමාපන්නං ඒ කියන්නේ අරූප රූප ලෝකයේ විතරක් නෙමෙයි අරූප ලෝකය ගැන ආරම්භ කරලයි අරූපය ගැන ආරම්භ කරලයි මේ ප්‍රශ්නය නගන්නේ. මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ අරූපය සම්බන්ධ. එතකොට අරූපයේ එහෙම වචී ભેදයක් කරන්න බෑ. ඒකටයි මේ ප්‍රශ්නේ නැගුවේ. ඒ ප්‍රශ්නේ උත්තර ඒ ප්‍රශ්නය සමාන කරලා තමයි න හේවං වත්තබ්බෝ කියලා කියන්නේ. එහෙනම් පැහැදිලි වෙන්න ඕන මේ ප්‍රශ්නවල තියෙන තේරුම් හරි නෝන හරි. සමාපන්නස්ස අති වති බේදෝති. දැන් දෙවෙනි ඡේදය විස්තර කරනවා නැවතත් අහනවා. එතකොට සමාපන්නස්ස වචී බේදෝති. එතකොට කියනවා ආමන්තා කියලා කියනවා. ඊට පස්සේ සකවාදී අනුയോഗ සබ්බදා සමාපන්නානං සියලුම සමවන්නහුට වචී ભેද ඇද්ද? එසේ හැම සමාපatti කාලයෙහිම සමවන්නහුට වචී ભેද ඇද්ද? හැම සමාපatti කාලයෙම න හේවං වත්තබ්බෝ. අර උත්තරේ සමාන කරනවා ඒකත් එක්ක කල්පනාවට ගන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ඡේදයට එනවා. තුන්වෙනි ඡේදය සමාපන්න සච්චී ભેද. නැවතත් කියනවා ආමන්ත. සබ්බ සං සමාපන්නා නං වචී ભેදෝති න හේවං වත්තබ්බෝ. මේ උත්තර තුනම සමානයි බලන්න කරුණා කළා. මේ උත්තර මෙතන සබ්බදා අන ඊටාම හොඳ සබ්බසං මෙතන සබ්බත්ථ ඔන්න උත්තර ආපු ආකාරය. සමාපන්නස්ස අත්ති වචී ભેදෝති. නැවතත් අහනවා හතරවෙනි ඡේදයේදී ආමන්ත. එතකොට සබ්බ සම්මාපත්තිසු අත්ති වචී ભેදෝති. එතකොට හතරවෙනි ඡේදය ගන්නේ සමානු හැම සමවත්ති වචී ભેද ඇත්ත. හැම සමවත්ති. එතකොට කියනවා දැන් එතකොට මෙතන කියනවා මෙතන විස්තර නෝ හේවං වත්තබ්බෝ කියන. ඒ මොකද්ද උත්තරේ එහෙම දෙන්නේ? ලෝකෝත්තර ධාන ආදී හැම සමවත් සඳහා පිළිතුරු. මෙතෙන්දි විස්තර සබ්බ සමාපන්තිසු අත්ති වචී ભેදෝති. මෙතන විස්තර කරන්නේ ලෝකෝත්තර ධාන. ලෝකෝත්තර ධාන වශයෙන් තියෙන ඒවත් වචී ભેද තියෙනවාද කියලා අහනවා. එතකොට කියනවා නැහැ කියලා කියනවා. න හේවං වත්තබ්බෝ එහෙම උත්තර දෙන්න එපා කියනවා. ඒ පැහැදිලි කරගන්න සමාපන්නස්ස අත්ති වචී ભેදෝති. පස්වෙනි ඡේදය සමානුට වචී ભેද ඇද්ද?
ඒත් නැවතත් කියනවා ආමන්තා කියනවා ඊට සමාපන්නස්ස අති කාය ભેදෝති ඔන්න දැන් වචී ભેදය මෙන්න කාය ભેද මෙන්න මෙතෙන්දි විස්තර කරනවා කාය ભેද කියන එක අපි දැන් දන්නවා කාය ભેද කියන එකේ තේරුම මොකක්ද කියලා සම එතකොට කායින් නැගවීමක් කරනවද කායින් විස්තර කරනවද කාය ભેදයක් තියෙනවද කියනවා න හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා පැහැදිලි කරගන්න අවශ්‍යයි ඊට පස්සේ විස්තර කරනවා කරුණාවෙන් 6 වෙනි ඡේදයට එන්න කරුණාවෙන් 6 වෙනි ඡේදය 6 වෙනි ඡේදයට එනවා කරුණාවෙන් පැහැදිලි කරගන්න සකවාදී නමත අහනවා 6 වෙනි ඡේදයේ සමාපන්නස්ස නත්ති කාය ભેදෝති කාය ભેද නැත්ත සමානවට කාය ભેද නැත්ත කාය ભેද නැද්ද කියලා අහනකොට ආමන්තා ආන්න බලන්න සමාපන්නස්ස නත්ති වචී ભેදෝති කාය ભેද වචී ભેද න හේවං වත්තබ්බ වචී ભેද එතකොට සමාපන්නස්ස වචී ભેද නැහැ කියලා කියනවා එතකොට බලන්න ඒකම ඒ කාය ભેද කිව්වම ආමන්තා කියනවා බලන්න කාය ભેද සමාපන්නස්ස වචී ભેද න හේවං වත්තබ්බ බලන්න ඒ උත්තරවල වෙනස්කම් බලන්න එතකොට කාය ભેද කියන එකට තියෙනවා කියනවා වචී ભેද කියනකොට න හේවං වත්තබ්බෝ කියනකොට හත්වෙනි ඡේදයේ සමාපන්නස්ස අත්ති වාචා අත්ති වචී ભેදෝති එතකොට අත්ති වාචා සමාපන්නට වාචා ඇත වාග් ભેද ඇද්ද වචන තියෙනවද වාග් ભેද ඇද්ද කියලා අහුවම ආමන්තා ඔව් තියෙනවා ඊට පස්සේ සමාපන්නස්ස අත්ති කායෝ කාය ඇත කාය ભેද ඇද්ද කාය තියෙනවා කාය ભેද ඇද්ද වෙන ප්‍රශ්නේ අනිත් පැත්තට හරවනවා බලන්න කාය තියෙනවා කාය ભેද තියෙනවද න හේවං වත්තබ්බෝ න හේවං වත්තබ්බෝ එතකොට සමාපන්නස්ස අත්ති කායෝ නත්ති කාය ભેදෝති සමාපන්නස්සට කය තියෙනවා එහෙනම් කාය ભેද නැද්ද කාය ભેද නැද්ද ආමන්තා කාය භයයෙන් ඇති කයින් ඇඟවීම තියෙනවද ඇහුවම ආමන්තා කියනවා සමාපන්නස්ස අති වාචා නත්ති වාචී ભેදෝති සමාපන්නස්ස අති වාචා නත්ති වචී ભેදෝති බලන්න කරුණාවෙන් සමාපන්න වාචායත වචී ભેද නැද්ද න හේවං වත්තබ්බෝ උත්තර දෙනවා කරුණාවෙන් බලන්න එතකොට 9 වෙනි ඡේදයට එනවා 9 වෙනි ඡේදය කියන්නේ දුක්ඛන්ති ඥානතෝ දුක්ඛන්ති වාචා ඔව් හරි 9 දුක්ඛන්ති ඥානන්තෝ දුක්ඛන්ති වාචාං වාසතිති ආමන්තා එතකොට කිය අහනවා 9 වෙනි ඡේදයේදී අහනවා ඉතින් දුක්ඛයයි බෙනේ නම් සමුදය ආදී බණන්නේය එද නොබනේ නම් අනේකක්ද නොබනේයයි චෝදනා කරන පිණිස දුකයයි දන්නේ දුක යන බස බෙනේද ඒ 9 වෙනි ඡේදයේ සිංහල තේරුම 9 වෙනි ඡේදයේ සිංහල තේරුම මෙන්න විස්තර කරන ආකාරය දුක්ඛ හේ දුකයයි බෙනේ නම් සමුදය ආදියද බණන්නේය සමුදය කියලා කියනවා එද නොබනේ නම් අනෙකක්ද නොබනේයයි චෝදනා කරන පිණිස ඒකත් කියන්නේ නැත්නම් වෙනත් එකක් කියන්නේ නැtei කියලා චෝදනා කරන දුක දන්නේ දුක යන බස බෙනේ දුක දන්නේ දුක යන බස බෙනේද කියලා හවම එසේ නොකිය යුතුයි කියලා න හේවං වත්තබ්බෝ කියලා කියනවා එතකොට 10 වෙනි ඡේදයට එන්නේ දුක යයි දන්නේ දුක යයි බස් බෙනේද 10 වෙනි ඡේදයේ දුක්ඛන්ති ඥානන්තෝ දුක්ඛන්ති වාචං වාසතිති එතකොට විස්තර කරනවා 10 වෙනි ඡේදයේ සේය කියලා කියනවා විස්තර කරන ආකාරය හරි 10 වෙනි ඡේදයේ දුක්ඛන්ති ඥානතෝ දුක්ඛන්ති වාචං වාසතිති ආමන්තා
නිරෝධෝති ජානන්තෝ නිරෝධෝති වාචං බාසතිති. එහෙනම් කියනවා නිරෝධයයි දනිමින් නිරෝධයයි බස් බෙනේද. නිරෝධයයි දනිමින් නිරෝධයයි බස් බෙනේද කියලා ඇහුවම එහෙම කියනවද නිරෝධයයි දනිමින් නිරෝධයයි නිරෝධයයි කියලා කියනවද කියලා වම න හේවං වත්තබ්බෝ කියනවා. 11 වෙනි ඡේදයට යනවා. 11 වෙනි ඡේදය කියන්නේ එතකොට දුක්ඛන්ති ජානන්තෝ දුක්ඛන්ති වාචං බාසතිති. 11 වෙනි ඡේදයේ දුක්ඛන්ති ජානතෝ දුක්ඛන්ති වාචං බාසතිති ආමන්තා කියලා කියනවා. කරුණා කරලා බලන්න විස්තර කරනවා. ඒ ඉදි මතක තියාගන්න ඕන ධානයේට වචනත් නැහැ. කාය සංඛාර ආදී සියල්ලම නැති වෙනවා. එහෙනම් වචී සංඛාර ආදී සියල්ලම නැති වෙනවා. 11 වෙනි ඡේදය විස්තර කරන දුක්ඛන්ති ජානතෝ දුක්ඛන්ති වාචං බාසති ආමන්තා කියලා. එතකොට මග්ගෝති ජානන්තෝ මග්ගෝති වාචං බාසතිති. නැවතත් අහනවා ප්‍රශ්නය අර වගේම මාර්ගයයි දනමින් මාර්ගයයි කියනවද? මාර්ගයයි දැනගෙන මාර්ගයයි කියනවද? එහෙම කියන්නේ නැහැ. එසේ නොකිය යුතුයි. එසේ නොකිය යුතුයි කියලා කියනවා. එතකොට 12 වෙනි ඡේදයට එනවා සමුදයෝති ජානන්තෝ නච සමුදයෝති වාචං බාසතිති. සමුදයයි දනිමින් සමුදයයි බස් නොකියයිද? සමුදයයි බස් නොකියයිද? එතකොට විස්තර කරනවා කරුණාවෙන් බලන්න ආමන්තා. සමුදයයි දනිමින් සමුදය දැනගෙන සමුදය ප්‍රහාණය කරගෙන සමුදය කියලා බස් කියන්නේ නැද්ද? ආමන්තා. පරවාදීන් උත්තර දෙනවා දුක්ඛන්ති ජානතෝ නච දුක්ඛන්ති වාචං බාසතිති. එතකොට නැවතත් අන දුක්ඛයයි දනිමින් දුක්ඛයයි බස් කියන්නේ නැද්ද? න හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා පැහැදිලි කරන්න. ඒකත් විස්තර කරන්න ඕන. හැබැයි මෙතෙන්දී මේ කොටසට ඊටාම හොඳ මේ කොටසට ඊටාම හොඳ ඒ සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රය මේ කොටසට ඊටාම වැදගත් ඊටාම සුදුසුම සුත්ත නිපාතේ පරායන වාග්යයට අමත ළඟ තියෙන ඒකට ළඟමයි කග්ගවිසාන සූත්‍රය. ඊටාම ගැළපෙන ආකාරයක් විස්තර කරනවා මේ කොටසට. 13 වෙනි ඡේදය 13 වෙනිද එතකොට 13 වෙනි ඡේදය කරන නිරෝධෝති ජානන්තෝ නච නිරෝධෝති වාචං බාසතිති. නිරෝධයයි දනිමින් නිරෝධයයි බස් කියනවද? එසේය බෙනේද? එසේය. එතකොට දුක්ඛයයි දනිමින් දුක්ඛයයි බස් නොබෙනේද? බස් නොබෙනේද? බලන්න ඒ පළවෙනි උත්තරේ සමානයි. පළවෙනි ප්‍රශ්නේ සමානයි. දුක්ඛන්ති ජානතෝ නච දුක්ඛන්ති වාචං බාසති. බලන්න ඒ සමානයි. එතකොට කියන්නේ න හේවං වත්තබ්බෝ කියලා කියනවා. ඊටකොට 14 වෙනි ඡේදයේ මග්ගයයි දනිමින් මාර්ගයයි බස් නොබෙනේද? මාර්ගයයි දනිමින් මග්ග බස් නොබෙනේද? ආමන්තා කියලා උත්තර දෙනවා. දුක්ඛයයි ජානතෝ නච දුක්ඛන්ති වාචං බාසති නච මග්ගෝති වාචං බාසති. මෙන්න බලන්න මේ වායේ තියෙන නච මග්ගං බාසති බාන නච දුක්ඛන්ති වාචං බාසති න හේවං වත්තබ්බෝ. ආමන්තා මෙතෙන්දි මේ තියෙන ස්වરૂපය සමාපන්නස්ස අත්ති වචී බේදෝති. සමාපන්නස්ස අච්චි වචී බේදෝති. සමවන්නට වාග් ભેදයක්ද? සමවැදුණු එක්කෙනාට වාග් ભેද තියෙනවද? ආමන්තා. මෙන්න විස්තර කරන ඥානය කුමක් ගෝචර කොට ඇද්ද? ඥානං කිං. ඥානය කුමක් ගෝචර කොට ඇද්ද? ඥානය ගෝචර කරලා තියෙන්නේ. ගෝචර කරලා කුමක් දැනීමද ඥානයට? එතකොට පරවාදීන් උත්තර දෙනවා. පරවාදීන් ඥානං සත්‍ය ගෝචරಂತಿ. ඥානං සත්‍ය ගෝචරಂತಿ. සත්‍ය ගෝචර කර තිබේ. චතුරාර්ය සත්‍ය ගෝචර කරගෙනයි ඥානය තියෙන්නේ.
සකවාදී අනුව සෝතං සච්ච ගෝචරಂತಿ සෝතය සච්ච ගෝචරද පරවාදීන් උත්තර න හේවං වත්තබ්බෝ එසේ නොකිය යුතුමයි බලන්න කරුණා කරලා මේ විස්තර මේව ප්‍රශ්න දීලා ක්‍රමානුකූලව විස්තර කරන දැන් සෝතං කිව්වම ශබ්දය සෝතං කිව්වම මෙතන තියෙන සෝතං විස්තර කරාම ශබ්දය එතකොට න හේවං වත්තබ්බෝ එහෙනම් මේ වචී ගෝචර වචී ભેද කතා කියනකොට ඒක ගැලපෙනවද ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට ඇයි සෝතේ ගෝචර නොවෙනවා කියලා? න හේවං වත්තබ්බෝ කිව්වා. සෝතේ කියන්නේ ශබ්දය. එහෙනම් පැහැදිලි කරන්න සමාපන්නාස අච්චි වචී ભેදෝති. නැවතත් කියනවා ආමන්තා. ඔව්. නැවතත් ආමන්තා කියන 16 වෙනි ඡේදය විසන සෝතං කිංච ගෝචරಂತಿ. සෝතේ කුමක් ගෝචර කර ඇද්ද? සෝතං සද්දං ගෝචරಂತಿ. ඔන්න සද්දය ගෝචර කර වේද. එතකොට විස්තර කරනවා සෝතං සද්ද ගෝචරಂತಿ. ඥානං සජ්ජ ගෝචරಂತಿ. අහවනව නැවත. ඥානය සද්දය ගෝචර වේද. ඥානය සද්දය න හේවං වත්තබ්බෝ. දැන් බලන්න වචී ભેද කියන එකට සම්බන්ධ වෙන ආකාරය. එතකොට පැහැදිලි වෙන්න ඕන 17 වෙනි ඡේදයට එනවා සකවාදී පුච්චාව සමාපන්නස්ස අති වාචී ભેදෝ අත්ති වචී ભેදෝ ඥානං සච්ච ගෝචරං සෝතං සජ්ජ ගෝචරಂತಿ ආමන්තා ඔන්න ප්‍රශ්නේ ගලපන ආකාරය එතකොට අහන ආමන්තා හංච ඥානං සජ්ජ ගෝචරං සෝත ගෝචරං තපනාව නොච වචරේ වත්තබ්බෝ සමාපන්නස්ස අති වචී ભેදෝති එහෙනම් කියනවා මේක විස්තර කරනවා ඉදින් ඥානය සත්‍ය ගෝචර වේනම් සෝතය සද්ද ගෝචර වේනම් භවත සමවන්නවට වචී ભેද ඇතයි නොකිය යුතුයි ඔන්න විස්තර කරපු ආකාරය කරුණාවෙන් පැහැදිලි කරගන්න 18 වෙනි ඡේදයට එන්නේ 18 සමාපන්නස්ස අත්ති වචී ભેදෝ ඥානං සච්ච ගෝචරං සෝතං සජ්ජ ගෝචරಂತಿ එතකොට පැහැදිලි කරගන්න ආමන්තා නැවතත් උත්තර දෙනවා ආමන්තා ඒකේ තේරුම සමවන්න උට වචී ભેද ඇත ඥානය සත්‍ය ගෝචර වේ සෝත විඥානය සද්ද ගෝචර වේද සෝත විඥානය සද්ද ගෝචර වේද ආමන්තා ඊට පස්සේ ද්වින්නං පස්සානං ද්වින්නං වේදනානං ද්වින්නං සංඥානං ද්වින්නං චේතනානං ද්වින්නං චිත්තානං සමෝදානං කෝතිති විස්තර කරනවා ස්පර්ශ දෙදෙනෙකුගේ වේදනා දෙදෙනෙකුගේ සංඥා දෙදෙනෙකුගේ චේතනා දෙදෙනෙකුගේ චිත්ත දෙදෙනෙකුගේ සමුදානයේ දෙදෙනෙකුගේ දෙකක් එකට වැඩ කරනවාද කියලා මේ දෙක එක එකට වැඩ කරනවාද එතකොට ස්පර්ශ දෙකක් වේදනා දෙකක් සංඥා දෙකක් චේතනා දෙකක් චිත්ත දෙකක් ඒ විදිහට සමුදාන වේද එතකොට විස්තර කරනවා එසේ නොකිය යුතුයි කියලා නැවතත් සමාපන්නස්ස අත්ති වචී ભેදෝති ප්‍රශ්න නැවතත් ගේනවා එතකොට කියනවා ආමන්තා එතකොට පටිවිකසිනං සමාපත්තිං සමාපන්නස්ස අත්ති වචී ભેදෝති දැන් එතන විස්තර වල පටිවිකසින සමාපatti සමාන උට වචී ભેද ඇද්ද බලන්න මෙන්න පටිවිකසින සමාපන්න උට වචී ભેද ඇද්ද කොන හේවං වත්තබ්බෝ කියලා උත්තර දෙනවා න හේවං වත්තබ්බෝ පටිවිකසින ගන්න එතකොට 20 වෙනි ඡේදයට එනවා සමාවන්න උට නැවතත් අර ප්‍රශ්න ඉදිරිපත් කරනවා ආමන්තා කියලා කියනවා ඊට පස්සේ ආපෝ කසින තේජෝ කසින වායෝ කසින නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාත කසින ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සමාපන්නස්ස අත්ති වචී ભેදෝති එතකොට කියනවා න හේවං වත්තබ්බෝ කියලා කියනවා විස්තර කරන ආකාරය බලන්න කරුණා කළා ඒකේ ඒවා එක සමානත්වයක් ගන්නවා
එතකොට න හේවං වත්තබ්බෝ කියලා කිව්වා. ඊට පස්සේ පටිවිකසනං සමාපත්තියෙන් සමාපන්නස නත්ති වචී ભેදෝති විස්තර කරනවා. පටිවිකස සමාපත්තියට සමානුට වාග් ભેද නැද්ද? වාග් ભેද නැද්ද? එසේය. ඕන්න බලන්න මේකත් එක්ක මේක කිව්වන හේවං වත්තබ්බෝ කියන මේක පටිවිකසන මෙතන තියෙනවා. ආපෝ කසින මෙතන ඉස්සර කිව්වා පටිවිකසන මෙතන කිව්වා. දැන් පටිවිකසන සමාපත්තිය අහවනවා වචී ભેදෝ ආමන්තා තියෙනවා. ඔන්න බලන්න ඒ වගේ වෙනස්කම් පැහැදිලි කරගන්න අවශ්‍යයි. පසුගිය සටහන් එක පසු සටහන එක හැම වෙලාවෙම ගලප ගන්න උත්සාහ කරන්න. හරි. 21 වෙනි ඡේදය පඨවිකසිනං සමාපatti තිරුවන් සරණයි සර් එතන අර පඨවි කියලා සජ්ජායනා කරන නිසා එතන වචී කියලා කියන්නේ එතන. පඨවිකසිනං සමාපත්තිං සමාපන්නස අති වචී ભેදෝති කියලා අහනවනෙම. පඨවිකසින සමාපත්තනට වාග් ભેද ඇද්ද? එසේ නොකිය යුතුමය. න හේවං වද වචී ભેදෝති වචී ભેද ඇද්දනේ කියලා අහන්නේ අත්ති වචී ભેදෝති. එහෙනම් එහෙම කියන්න එපා කියනවා. නෝ පඨවිකසින කියලා කියන්නේ මේ පරිකර්මයේ නේනෝනා. ධානයේ ඉස්සෙල්ලා වෙන පඨවි කියලා කියන්නේ පරිකර්මය. ඒ රූප සටහන දිහා බලාගෙන මෙනෙහි කිරීමේ වචන හිතින් හිතන ආකාරය. එතකොට මෙයා කියනවා න හේවං වත සමාපන්නා සත්‍යවදිබ. එතකොට ආපෝ කසින තේජෝ කසින අරව සේරම කියනවා. අමමස අත්ති වචිබද. න හේවං වත්තබෝ. එතකොට මේකයි දෙක සමානයි. ඊට පස්සේ පඨවි කසින සමාපත්තිය නත්ති මෙතන අත්ති මෙතන නත්ති වචී ભેදෝති ආමන්තා. බලන්න ඒ එන ක්‍රමය ඒක අරක තියෙන්නේ පඨවිකසනේ පරිකර්ම භාවනාව වශයෙන් පඨවි මේ කසින මණ්ඩලය දිහා බලාගෙන කියන ක්‍රමය. එතකොට ඒකේ ධානයක් ලැබිලා නැහැ. හරි. විස්ස පඨවිකසන සමාපත්තේ සමානව වචී ભેද නැද්ද කියලා අහනවා. නැද්ද කියලා අහුවම එසේය කියනවා. හංචි පඨවිකසන සමාපatti සමාපන්නස නත්ති වචී ભેදෝ. වාග් ભેද නැත්නම් නොචවතරේ වත්තබ්බෝ සමාපන්නස අච්චි වචී ભેදෝති. සමාපන්නයට වචී ભેද තියෙනමයි කියලා කියන්න එපා. දැන් එතකොට තවත් පොඩි ප්‍රශ්නයක් මේ ධාන සමාපatti වලට සමාදිනායට වචී ભેද තියෙනවයි කියලා තමයි මේ මුළු පරිච්ඡේදයේම තේරුම. අභ්‍යන්තරය. එහෙම නැත්නම් මේ මූල ස්වභාවය වචී ભેද තියෙනවා. ඒක තමයි පරවාදීන්ගේ ඒක ක්‍රමානුකූලව ඛණ්ඩණය වෙන ක්‍රමය දක්වා තමයි දැන් මේ අපි ගමන් කරන්නේ. ඒක තමයි මේ විස්තර කෙරීගෙන යන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න 22 වෙනි සමානුවට වාග් ભેද ඇති නොකිය යුතුමයි කියලා විස්තර කරා. ඊට පස්සේ 22 වෙනි ඡේදයට දැන් අර වගේම ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල, පීත, ලෝහිත, ඕදාත, ආකාස සංඥාතන, විඥානං ඡාතන, ආකින්චායතන, නේව සංඥා නාසය සමානහුට වාග් ભેද නැද්ද? නත්ති වචී ભેදෝති. වාග් ભેද නැද්ද? ආමන්ත. නැත්. බලන්න කියන අර කියපු එකයි මේකයි. එතකොට Taman තේරුම් ගන්න ඕන කිසි වෙලාවක මාතෘකා පාඨයේ තියෙන අර්ථය ඉවත් කරලා කිසි ඡේදයක අර්ථ විග්‍රහ කරන්න යන්න එපා. හැම ඡේදයකම අර්ථ විග්‍රහ කරන්න ඉස්සෙල්ලා මාතෘකා පාඨයේ තිබුණු අර්ථය ගලපීමට නතු කරගන්න. ඒක ගලපලා ඒ මාතෘකා පාඨයේ තියෙන අර්ථයත් එක්කම තමයි හැම ඡේදයම විග්‍රහ කරන්න ඕන කියන එකත් මතක තියාගන්න තුන්වැනි පිටෙන්. හරි. ඊට පස්සේ කරුණාවෙන් විස්තර කරගන්න යන්න අපි I'm sorry
506 වෙනි ඡේදයට එන්න හාන්ති නේව සංඥා නා සංඥාතන සමාපන්නස්ස නත්ති වචී බේදෝති. ඉතින් නේව සංඥා නා සංඥා සමාන්තුන වාග් ભેද නැත්නම් නෝච වතරේ වත්තබ්බෝ සමාපන්නස්ස අච්චි බේදෝති. දැන් බලන්න නේව සංඥා නා සංඥා අතර සමවදිනකොට වචී ભેදයක් ඇත්තේ නැහැ. කාය සංකාර වචේ සංකාර දෙකම නැහැ. එතකොට පැහැදිලි කරගන්න එහෙමනම් සමාපන්නුට අත්ති වචී ભેදොත් එහෙම කියන්න එපා. නෝච වචරේ වත්තබ්බෝ එහෙම කියන්න එපා. 23 වෙනි ඡේදය එනවා 23 සමාපන්නුට වාග් ભેද ඇද්ද? සමාපන්නුට වාග් නැවතත් ප්‍රශ්නේ අහනවා සකවාදීන්. එතකොට පරවාදීන් උත්තර දෙනවා ලෝකියස්ස සමාපත්තින්. මෙන්න මෙතන තවත් ප්‍රශ්නයක් එනවා. සමාපන්නස්ස විස්තර කරන ආකාශ සමාපන්නස්ස අති වචී ભેදෝති. එතකොට අහනවා එසේය කියනවා ලෝකීය සමාපatti. එතකොට ලෝකීය සමාපatti සමාපන්නස්ස අති වචී මේ මොකද්ද මේ කියන්නේ? සමානුට මේ කියන්නේ නෝනා ලෝකෝත්තර ධාන. මේ ලෝකෝත්තර ධාන වශයෙන් ගන්නා වූ ආකාරය මේ විස්තර කරන්නේ. එතකොට පැහැදිලි කර ගන්න ඕන මාර්ග ආදී සමාපatti ආදී ඵල සමාපatti අරමුණ ගන්න පුළුවන් ඔතෙන්දී. මෙතන තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකත් කියවන්න ඕන මම. දැන් මෙතන අපි දන්නවා කර්මස්ථාන විස්තර කරනකොට පළවෙනි ධානයේට කර්මස්ථාන 25ක් මම විස්තර කරන්නේ නැහැ දැනට. කර්මස්ථාන 25ක් තියෙනවා. දෙවෙනි ධානයේට කර්මස්ථාන 14ක්, තුන්වෙනි ධානයට 14ක්, හතරවෙනි ධානයේට කර්මස්ථාන 12ක්. ඒ විදිහට තියෙන කර්මස්ථාන හදා ගන්න පුළුවන්. ඒ වායේ තේරුම් ගන්නත් ඕන. එතකොට මෙතන විස්තර කරන්නේ ලෝකීය සමාපත්තින් කියනකොට ලෝකෝත්තර ධානය. එතකොට නෝනලාට මතක ඇති. ධම්මසංගණී ප්‍රකරණේ ලෝකෝත්තර ධාන කියපු තැන ලෝකෝත්තර ධාන කියපු තැන මට අංක නිශ්චය නෑ. මට මතක 270 ගණන් වගේ මග්ගම් මග්ගපරියායන් කියලා හරියට ලෝකෝත්තර ධාන තියෙන අන්න ලෝකෝත්තර මග්ගම් භාවේති. ලෝකෝත්තර මග්ගම් භාවේති නෑ වැරදුනා ලෝකෝත්තර ධානම් භාවේති. ලෝකෝත්තර ධානම් භාවේති. මට මතක 270 ගණන් අංකය මට එන්නේ නෑ ඔළුවට. මට හිතෙන්නේ ලෝකෝත්තර ධානය විස්තර කරන තැන තියෙනවා ලෝකෝත්තර ධානම් භාවේති කියලා වීසති මහා නායට අදින්න ඕන. ඒ ලෝකෝත්තර ධාන මෙන්න ඒක සම්බන්ධ කරපු තැන පැහැදිලි කරගන්න ඕනේ. එතෙන්ද කියන ලෝකෝත්තර පඨම ධානං සමාපන්න අත්ති වචී ભેදෝති 24 වෙනි ඡේදය. එතකොට පැහැදිලි කරගන්න ලෝකෝත්තර ධාන කියන එක ආමන්තා ලෝකියම් පඨම ධානං සමාපන්නස්ස අත්ති වචී ભેදෝති. එතකොට න හේවං වත්තබ්බෝ එක විස්තර කරනවා ඒ ලෝකීය ප්‍රථම ධාන සමාන්තර වාග් ભેද ඇද්ද ලෝකෝත්තර. එතකොට පැහැදිලි කරගන්න විස්තර කරපු ආකාරය තේරුම් කරගන්න අවශ්‍යයි. එතකොට 25 සමාපන්නස්ස අත්ති වචී ભેදෝට නැවතත් ඒ ප්‍රශ්නම ආමන්තා ලෝකියන් ဒုတိ ය ධානං තතිය ධානං චතුර්ථ ධානං සමාපන්නස්ස අච්චි වචී ભેදු නෝ හේවං වත්තබ්බෝ කියලා විස්තර කරනවා. ලෝකිය විස්තර කරනවා ධාන චතුර්ථ ධාන සමාපන්නස්ස වචී ભેදයක්ද කියලා විස්තර කරනවා. ඊට පස්සේ 26 වෙනි ඡේදය යනවා ලෝකියං සමාපත්තිං සමාපන්නස්ස නත්ති වචී ભેදෝති. නත්ති නැද්ද 26 විස්තර කරනවා ආමන්තා කියනවා හංචි ලෝකියං සමාපත්තිං සමාපන්නස්ස නත්ති වචී ભેදෝ නෝච වතරේ වත්තබ්බෝ සමාපන්නස්ස අච්චි වචේ. එහෙමනම් කරුණා කරලා කියන්න එපා සමාපන්නයට වචී ભેද තියෙනවයි කියලා කියන්න එපා කියලා විස්තර කරනවා. කරුණා කරලා බලන්න. සමාපන්නට වාග් ભેද ඇතයි නොකිය යුතුමය. 27 වෙනි ඡේදයට එනවා ලෝකියම් පඨම ධානං සමාපන්නස්ස නත්ති වචී ભેදෝති. එතකොට ආමන්තා කියලා උත්තර දෙනවා. පළමු උත්තරෙම හංචි ලෝකියම් පඨම ධානං සමාපන්නස්ස වචී ભેදෝ. එතකොට නැවතත් කියනවා ලෝකයේ ප්‍රථම ධාන සමාපන්න වුණොත් වචී ભેද නැත්නම්
භවත සමාවට වාග් ભેද ඇතයි නොකිය යුතුය නොච වචරේ වත්තබ්බෝ සමාපන්නස්ස අත්ති වචී ભેදෝත්ති. එතකොට විස්තර කරන ආකාරය කරුණා කරලා පැහැදිලි කරගන්න. තෙරුවන් සරණයි සර්. ඔව්. තෙරුවන් සරණයි මේ ගංගා සමාන කතා කරන්නේ. මේ සර් ලෝකීය කියන්නේ ලෞකික නේද? ඔව් ධ්‍යාන. ධාන ලෞකික නේ ලෝකෝත්තර නෙවෙයිනේ. ඔව් I'm sorry. ලෝකීය කියන්නේ ලෞකික නේ සර්. ලෞකික I'm sorry නෝනා හරි ලෞකික නෙවෙයි ලෝකෝත්තර හරි ලෞකික මට ඒක දැක්කේ නෑ. ලෝකෝත්තර නෙමෙයි ලෞකික නෝනා මට ඒක දැකුණු නෑ. තුන්වැනි පිටයි සමා වෙන්න. ඒක පළවෙනි ධානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන රූපාවචර ධාන සමා වෙන්න එකට. හරි නෝනා එහෙමනම් කරුණාවෙන් 27 සර් එතන සර් පළවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර තියෙනවනේ. එතකොට එතන පටි සංඛාර තියෙනවා කියලා නේද ගන්න ඕනේ. ඔව් පළවෙනි ධ්‍යානයේ විස්තර කරනකොට අපි ගන්නේ විතක්ක ਵਿਚාර තියෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර නැති වෙනවා. ඔව් දෙවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර නැහැ. තුන්වෙනි ධ්‍යානයේ නැහැ. හතරවෙනි ධ්‍යානයේ නැහැ. අරූප වලත් නැහැ. අරූප වලත් නැහැ. අරූප පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වල නැහැ. එතකොට පළවෙනි ධ්‍යානයේ විතරක් විතක්ක ਵਿਚාර තියෙනවා කියලා ගන්නෙ. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා යෝනා. එතන අපි පංචම ධ්‍යානයේ විදියට ගන්නකොට ਵਿਚාරය තියෙනවා කියලා ගන්නවා. නමුත් මෙතෙන්දී සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තියෙන්නේ ධ්‍යාන හතරක්. පළවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර සහිත දෙවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර නැතුව. එතකොට ඒක පැහැදිලි කරගන්න ඕන. මෙතන විස්තර කෙරෙලා තියෙන්නේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් 1 2 3 4 කියන ධ්‍යාන හතරක් වශයෙන් දෙවෙනි ධ්‍යානය විතක්ක ਵਿਚාර නැතුව කියලා අපි අවබෝධ කරගන්න ඕන. මොකද මේ කියවෙන්නේ ඒ ආකාරයටමයි. සූත්‍ර පිටකයේ තියෙන ආකාරයටම ධ්‍යාන හත අපි අභිධර්මයේ ඉගෙන ගන්නකොට ධ්‍යාන පහක් විදියට විස්තර කරගන්නවා. ඒක පොඩ්ඩක් ඒ වෙනස විතරක් මතක තියාගන්න. තෙරුවන් සරණයි. හරි නෝනා. මේකේ මේ වචී ભેද කතාවලදී අට කතාවේදී කියන්නේ වචී ભેද කියන්නේ වචී විඤ්ඤාත්‍ය සංඛ්‍යාත ભેදයක්. කාය ભેදෝ කියන්නේ කාය විඤ්ඤාත්‍ය සංඛ්‍යාත ભેදයක්. ඔව් වචී විඤ්ඤාත්‍යත් කාය විඤ්ඤාත්‍යත් තමයි එතන ප්‍රකට කරන්නේ මේ වචී ભેද කතා. කාය විඤ්ඤාත්‍ය වචී විඤ්ඤාත්‍ය දෙකම දෙක වෙන වෙනම කාය ભેදෝ කියනකොට කාය විඤ්ඤාත්‍ය ස්වභාවය වචී ભેදෝ කියනකොට වචී විඤ්ඤාති ස්වභාවය දෙකම. හරි. තෙරුවන් සරණයි. අපි එහෙමනම් අද කරුණාවෙන් නතර කරමු. තුන්වැනි පීඨෙන් සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙයයන්ට පින් දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මහිචිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං රක්ඛන්තු ලෝක සම්සාසනං ත්‍රං රක්ඛන්තු සම්බුද්දේශනං ත්‍රං රක්ඛන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.